බලන්න මෙතන මේ 74 වෙනි පිටුවේ තියෙනවා රජ නොඑක් වර කියලා. අන්න එතක් ඉඳන් මම නැවත පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්. මොකද පන්තියට තාමත් දරුවන් සම්බන්ධ වෙමින් පවතින නිසා. බලන්න රජ නොඑක් වර. ඒ කියන්නේ රජතුමා නොඑක් වතාවන්හිදී රජ කියලා කියන්නේ කොසල් රජතුමා ඔහු ඇතැනියෙන් තිරුකොට ගන්නේයි ඇතුන් දී යවීය. ඒ කියන්නේ මේ අඟුලිමාලයාව මෙතන ඔහු කියලා කියන්නේ අඟුලිමාලයාව ඇතැනියෙන් කියලා කියන්නේ ඇත් සේනාවන්ගෙන් තිරුකොට කියලා කියන්නේ ස්ථිර වශයෙන්ම අල්ලා ගන්නට ඕනයි කියලා ඇතුන් දී යවීය. ඇතුන් දීලා යවුවා. ඇතුන් දීලා ඇත් සේනාවන් පිටත් කරවල යවුවා. එකවර සියලු ඇත් සේනාව ගියේ නැහැ. කුඩා කණ්ඩායම් හැටියට ඇත් සේනාවන් කීප වතාවක් යන්නට ඇති. අසැනියෙන් තිරුකොට ගන්නේයි අසුන් දී යවීය. ඒ කියන්නේ අශ්ව සේනාවන්ගෙන් අසැනියෙන් කියන්නේ ඒකයි. අසැනියෙන් කියලා කියන්නේ අශ්ව සේනාවන්ගෙන් ස්ථිර වශයෙන්ම අල්ල ගන්නටයි කියලා අශ්වයන්ව පිටත් කරවලා යවුවා. දීලා යවුවා. පිටත් කරවලා. රතැනියෙන් තිරුකොට ගන්නේයි රත දී යවීය. රත සේනාවන්ගෙන් රත එකතු කිරීම ඇනි. රත ඇනිෙන් රතැනියෙන් ඒ කියන්නේ රත සේනාවන්ගෙන් ස්ථිර වශයෙන්ම අල්ල ගන්නට ඕනේ කියලා රත නේ යුද රත දීලා පිටත් කරවලා යවුවා. මේ කවුරු මොන කණ්ඩායම් ගියත් අර ජනතාව කිව්වේ ඒකනේ. සියලු දෙනා ආයුධ සහිතව සැක සහිතව 20 දෙනා 30 දෙනා 40 දෙනා 50 දෙනා කණ්ඩායම් ගතවයි මේ අඟුලිමාලයා වෙතට එන්නේ කියලා එනවනම් එතකොට අන්නේ විදිහට මේ සියලු කණ්ඩායම් විවිධ අවස්ථාවලදී මේ කොසල් රජතුමා විවිධ බට සේනාවන් පිටත් කරවල යවුවා. නොකර හිටියේ නෑ කොසල් රජතුමා. තේනද? සැරෙන් සැරේට සියලු බට සේනාවන් යවුවා. තේරෙනවද? එතකොට බලන්න ඔවුන් එවටාගත් කල්හි ඔවුන් ගොස් එවටාගත් කල්හි කියන්නේ මේ සියලු සේනාවන් විවිධ අවස්ථාවන්හි ගොස් ඒ අඟුලිමාලයා සිටින ප්‍රදේශය වට කරගත්තාම මම අඟුල්මල්මී ශබ්ද කරන්නාහා ඒ කියන්නේ මමයි අඟුලිමාලයේ කියලා කෑ ගහන මේ අඟුලිමාල ඇවිල්ලා ඉදිරිපත් වෙලා මමයි අඟුලිමාල කියලා කෑ ගහනකොට ආයුධ පෙරලන්නට නිසි එකකුදු නැති ආයුධ පෙරලන්නට කියලා කියන්නේ ආයුධ එසවීමට අඟුලිමාලයාට විරුද්ධව ආයුධ එසවීමට සුදුසු කිසි කෙනෙක් නැහැ. හේ හැම දෙනා කොටා මරයි. ඔහු විසින් සියලු දෙනාව කපා කොටා ඝාතනය කරනවා. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන් ඉතින්ස මේ අඟුලිමාල කියලා කියන්නේ එක මිනිස්සයානේ. මේ ඇත් සේනාවන්, අශ්ව සේනාවන්, රත සේනාවන් මේ සියලු සේනාවන් ගිහිල්ලත් මේ තනි මිනිස්සයව අපේ භාෂාවෙන් කියනවා නම් ආම්බාම් කරන්න එහෙම නැත්නම් මේ තනි මිනිස්සයව අල්ලගන්නට මේ සියලු බට කණ්ඩායම් වලට නොහැකි වුණාද? ඔව්. මෙතන එක්තරා දෙයක් තිබුණා. ඒ තමයි එකක් අඟුලිමාල කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට වඩා මහා ශක්තියක් තිබිච්ච කෙනෙක්. තේරෙනවද? පෙර කරන ලද කුසල කර්ම වල හැටියට ඇතුන් 10 දෙනෙකුගේ බලය අඟුලිමාලට තිබුණා කියලා කියනවා. අනිත් දේ තමයි මේ අඟුලිමාලගේ නමට ජනතාව තුළ ලොකු බීතියක් තිබුණා. අඟුලිමාල කියන නමට. මොකද මේ අඟුලිමාල කියන නම එක්තරා විදිහකින් මේ මිනිසුන්ව මරලා ඒ මිනිසුන්ගේ ඇඟිලි කපලා බෙල්ලේ මාලයක් කොට දරා ගැනීම නිසා ඇතිවෙච්ච නමක්නේ. ඒ නිසා මිනිස්සු නම ඇහුවත් බයයි. නම ඇහුවත් සිහි නැති වෙලා ඇද වැටෙන තත්වයක් තමයි තිබුණේ. ඉතින් ඒ හේතුව නිසාම මේ සියලු බට කණ්ඩායම් ගිහිල්ලා මේ වට කරගත්තාම අඟුලිමාල කිසිම බයක් නැතුව විශාල කඩුවක් අරගෙන ඇඟිලි මාලයක් බෙල්ලේ දාගෙන ඉස්සරහට ආපුවම ඌ මමයි අඟුලිමාල මොකද්ද වෙන්න ඕනේ මොනවද මල්ලි සීන් එක මොකද්ද වෙන්න ඕනේ කියලා අහපුවම අර සියලු දෙනා කලන්තේ දාලා වැටෙනවා. ඇදගෙන වැටෙනවා. පස්සෙන් පස්සට වැටෙනවා. එහෙම නැත්නම් පැනලා දුවන්න උත්සාහ කරනවා. නමුත් අඟුලිමාලයේ සියලු අවස්ථාවන්හි ඒ සියලු දෙනාම කඩුවෙන් කොටලා මරා දමනවා. කොටා මරයි කියන්නේ ඒක නැත්නම් වංගෙඩි වල දාලා කොටනවා නෙමෙයි. කොටා මරයි කියලා කියන්නේ කඩුවෙන් කොටලා කඩුවෙන් කපලා මරා දානවා. ඇත්තු වල් ඇත් වෙති. ඒ කියන්නේ ඕගොල්ලෝ හිතන දෙයක් නෙමෙයි. ඇත්තු වල් ඇත් වෙති කියලා කියන්නේ ඇතුන් කැලෑ වදිනවා. ඒ කියන්නේ සේනාවන් මිය ගියයින් පස්සේ ආපු බට කණ්ඩායම් මිය ගියයින් පස්සේ ඒ ඇතුන් කැලෑවේ නේද? නිදහසේ සැරිසරනවා. එතකොට කැලෑ ඇතුන් බවට පත් වෙනවා. වල් ඇත් වෙති කියන්නේ ඒකයි. කැලෑ වදිනවා. අස්සු වල්ලස් වෙති. අශ්වයන් කැලෑ අශ්වයන් බවට පත් වෙනවා. නේ? රත එහිම තිබී නැස්සී. මොකද රත වලට කැලෑ රත බවට පත් වෙන්න බෑ. රත එතනම ඒ ආපු තැන්වලම තිබිලා හේමම වල් පඳුරු වැවිලා ඒ රත හේමම මේ මහා කැලෑවට යට වෙනවා. එකල්හි රජ මහජනාගේ ගිගිරියෙන් මං හිතන්නේ පැහැදිලි ඇති අපි මේ ඉන්නේ 74 වෙනි පිටුවේ මැද ඡේදේ. එකල්හි මහරජ
එකල්හි රජ මහජනාගේ ගිගිරියෙන් මහජනාගේ කියලා කියන්නේ මහජනතාවගේ ගිගිරියෙන් කියලා කියන්නේ ഘോഷාවෙන් උද්ඝෝෂණය නේ. එතකොට ඔන්න දැන් ජනතාව අඛණ්ඩව උද්ඝෝෂණ පවත්වනවා නේ. වරදකරුවාට දඬුවම් ලබා දෙන්න. වරදකරුවන් වහා අත්අඩංගුවට ගන්න. යුක්තිය සාධාරණී ඉෂ්ට කරන්න. තේරුණාද? පැහැදිලිද? මියගිය ඥාතීන් උදෙසා සාධාරණයක් ඉටු කරන්න. ජනතාව උද්ඝෝෂණය කරනවා. බෝඩ් උස්සගෙන ඉස්සරහා ඉන්නවා. රජමාලිගාවේ මේ මොනවාද රජගෙදර මිදුල ඉස්සරහා පිට. ජනතාව. පැහැදිලිද? අඬනවා, වලපනවා, වැළපෙනවා. නේ? පැහැදිලිද? එතකොට දැන් මෙහෙම වෙනකොට රජතුමාටනේ මිනිස්සු අන්තිමට දුක කියන්නේ. මිනිස්සු අන්තිමට කියන්නේ රජතුමා අපිට මේකට විසඳුමක් ලබා දෙන්න කියලානේ. ඔතනත් ඒක එහෙමනේ. එතකොට රජතුමා ඔන්න තීරණය කරනවා දැන් නම් ඉතින් වැඩේ සීරියස්. මොකද මෙච්චර කාලයක් යවපු සියලු බට කණ්ඩායම් වල ආගියතක් නැහැ. සියලු දෙනාම අඟුලිමාලගේ අතින් මරුමුවටපත් වුණා. ඒ නිසා මමම දැන් යා යුතුයි කියලා. මහජනාගේ ගිගිරියෙන් මහජනතාවගේ කෑගැසීමෙන් උද්ඝෝෂණයෙන් එව නැත්නම් මහජනාගේ ගර්ජනාවෙන් ഘോഷාවෙන් තමයි ඔන්න තීරණය කරන්නේ මාම ගිය මැනව මමම යා යුතුයි කියලා. දැන් රජතුමානේ ගොඩාක් හිතනවා දෙයක් කරන්න කලින් ගොඩ දේවල් හිතනවා. එතකොට එහෙම කල්පනා කරනකොට මේ රජතුමා කොසල් රජතුමාට තේරෙනවා දැන් මම ගෙනිච්චත් මම ගෙනියන්න ඕනේ ඔය කියන සියලු බට කණ්ඩායම් තමයි මම ගෙනියන්නේ. අර කලින් අඟුලිමාල වෙතට පිටත් කරවල යවපු ඇත්තස් රියපාබල කියන බට කණ්ඩායම් වලින්ම කොටසක් තමයි මටත් අරගෙන යන්න වෙන්නේ. මොකෝ අමුතුවෙන් අඟහරු ලෝකෙන් මේ ජීවීන් අරගෙන යන්නේ. මට අරගෙන යන්න තියෙනෙත් ඔය කියන කට්ටියවම තමයි. පැහැදිලිද? එතකොට දැන් මට ගියත් සිද්ධ වෙන්නේ ඔය වගේ දෙයක්ම නේද? අමුතුවෙන් සේනාවක් අලුතෙන් හදාගෙන යනවා නෙවෙයිනේ. එතකොට දැන් හොරා පෙරදුනොත් හොරාට පරාජය අත් වුනොත් එලෝලා ගිහිල්ලා අල්ල ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නේ? ඒක ඕකේ. නේ? මේ තියෙන්නේ ඔන්න කල්පනා කරනවා. ඉදින් සොරහට පරාජය වීනම් හොරාට පරාජය අත් වුනොත් එහෙම ලුහු බැඳ ගන්මි. ලුහු බැඳ ගන්මි කියලා කියන්නේ හොරා පසුපස එලවාගෙන ගිහිල්ලා අල්ල ගන්න පුළුවන්. ඉදින් මට පරාජය වීනම් මම පෙරදුනොත් හැමදේම දාලා දුවන්නට ඕනි. කවුද මෙහෙම හිතන්නේ? කොසල් රජතුමා. මේ සද්දන්ත මහත දෙහෙත අපි වගේ නෙවෙයි. සද්දන්ත මහත දෙහෙත මේ කොසල් රජතුමා හිතනවා හොරා පෙරදුනොත් හොරාව එලෝලා ගිහිල්ලා අල්ල ගන්නවා. හැබැයි හොරාට මම පෙරදුනොත් හැමදේම දාලා දුවනවා. මොනවද දාලා දුවන්නේ? ආපු බට කණ්ඩායම්. ආපු සියලු බට කණ්ඩායම්. පැහැදිලිද? ඊට පස්සේ ඊට අමතරව අපි ගත්තොත් මේ මොනවද ආපු සියලු යුද රථ සේනාවන් මේ හැමදේම දාලා දුවනවයි කියලා ඔන්න තීරණය කරනවා. එතකොට දැන් මේ දේ මේ කොසල් රජතුමාට කරන්න පුළුවන්ද? දැන් උදාහරණයක් හැටියට යම්කිසි හදිසි ප්‍රහාරයකදී එහෙම නැත්නම් හදිසි තත්වයකදී රජතුමා වේවා ජනාධිපතිතුමා වේවා අගමැතිවරයා හෝ වේවා ඔවුන් සියලු දෙනාගේ ආරක්ෂකයින් ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ ස්කොඩ් එකට සාමාන්‍යයෙන් ඇම්බියුලන්ස් එකකුත් ඇතුළත්. ඒ කියන්නේ මොකක් හරි හේතුවකින් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හෝ මොනවා හරි යම්කිසි ප්‍රහාරයක් එල්ල වුණොත් යම්කිසි විදිහකින් ඒක මීට පෙර වෙලා තියෙනවානේ 1993 ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයාව ඝාතනය වෙනවා ආමර් වීදියේදී. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා කොළඹ මේ ටවුන් හෝල් එකේදී. පැහැදිලිද? එතකොට ඒ නිසා මේ තත්ත්ව තිබුණා මීට පෙර. එතකොට මේ හැම අවස්ථාවකදීම ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා කරන එකම දේ තමයි ජනාධිපති ආරක්ෂකයන් සැනින් ජනාධිපතිවරයාව හෝ ජනාධිපතිනියව කෙලින්ම ඇම්බියුලන්ස් එකේ දාගත්තා කෙලින්ම ස්පිරිතාලෙට ගෙනිච්චා. එච්චරයි. එතකොට ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ මේ බලාපොරොත්තුවෙන් තමයි සියලු සේනාවන් බට කණ්ඩායම් සියලු දෙනා මේ මොනවාද සියලු දෙනා ලෑස්ති වෙන්නේ. පැහැදිලිද? තේරුණාද? එතකොට
මේ හැම දෙයකදීම ඒ සියලු දෙනා සියලු බට කණ්ඩායම් ලෑස්ති වෙලා ඒ විදිහට සිද්ධ වෙනකොට පැහැදිලිද? ඒ අවස්ථාවේදී මේ අර රජතුමා කල්පනා කරනවා මේ සියලු දෙනාව අතහැර දාලා තමන් දුවන්න. රජතුමා කල්පනා කරනවා මේ සියලු දෙනාවම අතහැර දාලා තමන් දුවන්න. පැහැදිලිද? තේරුණාද? එතකොට මේ අනිත් දේ මේ දැන් රජතුමා මෙහෙම ලෑස්ති වුණාට අපි බලමු ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද කියන එක. දැන් රජතුමා මේකෙන් අදහස් කරන්නේ දැන් ඉදින් මට පරාජය වී නම් සල්හුවේ පලායමේ සැහැල්ලුව. සල්හුව කියලා කියන්නේ සැහැල්ලුව. සල්හුව සැහැල්ලුව. සැහැල්ලු වෙලා පලා යනවා. ඒ කියන්නේ හැමදේම දාලා පලා යනවා කියන එක. හැමදේම දාලා පලා යනවා කියන එක. එතකොට සමහර වෙලාවට හැමදේම දාලා පැනලා දුවන එකේදී සමහරක් වෙලාවට තමන්ගේ රජකම පවා තමන්ට අතාරින්න සිද්ධ වෙයි. මොකද හොරෙක්ව අල්ලන්න බැරි, හොරෙකුට දඬුවම් දෙන්න බැරි රජෙකුගෙන් ඇති වැඩක් තියනවද? අපරාධකාරයෙකුට අපරාධකාරයා මෙයයි කියලා හඳුනාගෙන මොනවාද දඬුවම් කරන්න බැරි රජෙකුගෙන් ඇති පළක් තියනවද? වැඩක් තියනවද? ඒ නිසා ජනතාව අනිවාර්යයෙන්ම එවැනි රජවරුන්ව ප්‍රතික්ෂේප කරනවා. එවැනි පාලකයන්ව ප්‍රතික්ෂේප කරනවා. ඒ හේතුව නිසා දැන් මේ කොසල් රජතුමා කල්පනා කරන්නේ දැන් හොරා පෙරදුනොත් එලෝලා ගිහිල්ලා හොරාව අල්ලගන්න එක වෙන දෙයක්. හැබැයි හොරාට මම පෙරදුනොත් මම හැමදේම දාලා දුවන්න වෙනවා. සමහරක් වෙලාවට මට මගේ රජකම වුණත් අතහරින්න සිද්ධ වෙයි. තේරුණාද? පැහැදිලිද? මට මගේ මේ රජකම පවා අත්හරින්න සිද්ධ වෙයි. පැහැදිලිද? එතකොට සල්හුව පලා යමි කියලා හිතින් හිතාගත්තා. මොකද මේක Tamanගේ රජකමටත් එක්තරා විදිහක අභියෝගයක්. Tamanගේ රජකමටත් අභියෝගයක්. 500ක් අසුන් සදාගෙන 500ක් අසුන් සදාගෙන කියලා කියන්නේ අශ්වයන් 500ක් සකස් කරගෙන සිවුරංග සෙනගගෙන චතුරාංගනී සේනාවක් අරගෙන නේ සිවුරංග සෙනගගෙන චතුරාංගනී සේනාවක් අරගෙන සවැත් නුවරින් නික්ම නේ සවැත් නුවරින් නික්ම සවැත් නුවරින් නික්ම කියලා කියන්නේ සාවස්ත්‍රිපුරයෙන් පිටත් වෙලා පැහැදිලිනේ සවැත් නුවරින් නික්ම සාවස්ත්‍රිපුරයෙන් නේද නිකුත් මේ කියන්නේ පිටත් වෙලා හරිද නේ පැහැදින්නේ මොකද උනේ හිතක් තියෙනවා නමුත් යන්නත් ඕනේ නිකන් බෑ බෑ වගේ නේ ගිය හැටි අනිවාර්යයෙන්ම මීඩියා වලින් වට කරගන්නවා මීඩියා වලින් වට කරගෙන ඉතින් අහනවා මොනවද මේකට ගන්න ක්‍රියාමාර්ගයක් නැද්ද මොකද්ද වෙන්නේ ඊට පස්සේ මොකද්ද තීරණය වර්ධකරුවන්ට දඬුවම් ලබා දීමක් තියෙනවද මේ ඇයට යුක්තිය සාධාරණ ඉෂ්ට වෙනවද අපරාධකාරුවව අල්ල ගන්නවද ඉතින් මේ නොයේකුත් ප්‍රශ්න ඉතින් අර හිතේ යන්නත් උවමනයි මේ හොරාව අල්ලන්නට යන්නට උවමනයි හැබැයි හිත ඇතුලේ ලොකු බයක් තියෙනවා මොකද Tamanටත් Tamanගේ ඇඟිල්ලකුත් අර අඟුලිමාලගේ මාලයේ නේද දවට ගන්නට මේ අවස්ථාවක් ලබා දෙන්නට සිද්ධ වෙයිද කියලා පැහැදිලිද ඔව් අන්න ඒකනේ නේ මාධ්‍යකාරයෝ වට කරගත්තාම ඉතින් ඉවරයි නේ අහන ප්‍රශ්න වලට ඉතින් දෙන්න උත්තර නැහැ පැහැදිලිද එතකොට බලන්න මේ තියෙන්නේ ඒ නිසා දැන් හිතේ දෙගිඩියාවක් තියෙන මේ සවැත් නුවරින් පිටත් වෙලා ඒ පිටත් උනත් නිකන් බඩ නිකන් ගොර ගොර ගන්නවා නේද හිත නොසන්සුන් කොයි වෙලාවෙත් දාඩිය දානවා හරිම හිතේ නොසන්සුන් කමක් නේ පැහැදිලිද සොරු කෙරේ බිරිසිතින් කියලා කියන්නේ බිහිරුක චිත්ත කරුණාකරලා ලියා ගන්න බිහිරුක චිත්ත චීත්ත නෙමේ බිහිරුක චිත්ත බිහිරුක මහ ප්‍රාණ බයන්න බිහිරුක චිත්ත බිරිසිතින් බිහිරුක චිත්තෙන් බිහිරුක චිත්ත කියන එක තේරුම් කරලා දෙන්නම් ලියා ගන්න බිරිසිතින් කියන එක බිරිසිතින් කියලා කියන්නේ බිහිරි වූ සිතින් කියන අදහස නෙමෙයි හරිද බිහිරි වූ සිතින් කියන අදහස නෙමෙයි බිරිසිතින් කියලා කියන්නේ බිහිරුක චිත්තෙන් බිහිරුක චිත්ත කියලා කියන්නේ බියපත් සිතින් හරිනේ සොරු කෙරෙහි බියපත් සිතින් බිහිරුක චිත්තෙන් කියන්නේ ඒකයි බියපත් සිතින් නොයාටි වූයේද නොඅටි නොයාටි අටි කියලා කියන්නේ අටිය කියලා කියන්නේ රොටිය නෙමෙයි අටිය කියලා කියන්නේ කැමැත්ත ඔන්න තේරුම් ගන්න වචනයක් හැදෙන විදිහ එකතු කිරීම අටි
අටිය කියලා කියන්නේ කැමැත්ත. නො අටි කියලා කියන්නේ අකමැත්ත. සොරු කෙරේ තියෙන බියපත් සිතින් යන්නට කැමති වුණේ නැහැ. යන්නට කැමති වුණේ නැහැ. දැන් සමහරක් අය සිංගල ක්ලාස් එන්නේ අකමැත්තෙන් වගේ. නේ? කොණ්ඩේ පීරනවා කීප වතාවක්. ඊට පස්සේ ටී-ෂර්ට් එක මාරු කරනවා, ෂර්ට් එක මාරු කරනවා කීප වතාවක්. ෂර්ට් එක අයන් වෙලා නැහැ කියලා ඔන්න එක ෂර්ට් එකක් අයින් කරනවා. තව එකක මොන හරි පොඩි පැල්ලමක් තියෙනවයි කියලා ඒක අයින් කරනවා. මේක ගිය සතියෙත් ඇන්දයි කියලා තව එකක් අයින් කරනවා. කොහොම හරි අර බොරුවට කාලය ගන්නවා. දැන් වෙලාව කීයද? වෙලාව හරියටම ඉරිදා දවල් 2යි. එහෙම නැත්නම් සඳුදා හැන්දෑවේ 7යි ගානක්. නේ? පන්ති වෙලාවල් තිබුණේ ওই වෙලාවටනේ. එතකොට හිතේ අකමැත්ත තියෙන්නේ පන්තියට යන්න. තේරෙනවද? ඒ නිසා 60 පැයක් යනවා සූදානම් වෙන්න. නේ? පැහැදින්නේ කොණ්ඩේ පීරනවා හරි වෙලාවක්. නේ? ඇඳුම මාරු කරනවා තව වෙලාවක්. ඔක්කොම කරලා දැන් අම්මත් බයිසිකලයට නැගලා. එහෙම නැත්නම් තාත්තා බයිසිකලයට නැගලා. කෑ ගහනවා දුව එන්න දැන් එන්න ඔය අර පරක් වුණොත් සර්ත් බයිනවා එහෙම කියලා. අනේ නෑ. ඒත් නෑ. ඒ වෙලාවට තමයි පොත හොයන්නේ. අර සාහිත්‍ය සංග්‍රහයේ කහපාට පොත ගේන්න කියලා එමිනිහා කිව්වා. අනේ මන් දැන් ගෙනිච්ච නැත්නම් එහෙම මරාගෙන කයි. නේ එහෙම කියලා ඔන්න හොයනවා. අර මොකද්ද මන් දැන් ටියුට් එකක් දුන්නා. ඒකත් නෑ හොයාගන්න. ඔන්න ඒකත් හොයනවා. අන්තිමට හොයලා බැරිම තැන අන්තිමට කියනවා මේ ටියුට් එකක් නෑ හොයාගන්න. කොහෙ දාලාත් දන්නෙත් නෑ. ඉතින් ටියුට් එක අම්මා තාත්තා ලියන්න ගන්නවා ටියුට් එක. ඔයාලම ලියලා තියපු දාපු තැනකනේ තියෙන්නේ. අන්තිමට ඒක හොයාගන්නත් නෑ. සාහිත්‍ය සංග්‍රහය පොතත් නෑ. මොකෝ ගෙදර ආච්චි අම්මා සාහිත්‍ය සංග්‍රහය පොත පෙරලලා පාඩම් කරනවා. ඔයාලම ගත්ත කොයි හරි තියපු තැනකනේ තියෙන්නේ. ඒතකොට ඒක හොයාගන්නත් නෑ. අන්තිමට අර නොයන තැනටම තමයි වැඩ කරන්නේ. නේ? නොයන තැනටම තමයි වැඩ කරන්නේ. පැහැදින්නේ? නොයන තැනටම තමයි වැඩ කරන්නේ. අකමැත්තනේ තියෙන්නේ. ඊට පස්සේ අන්තිමට ඉතින් කඩි පිච්චි අන්තිමට කියනවා දැන් නම් ඉතින් දැන් වෙලාව පහුවෙලා දැන් ඉතින් 2යි කාලයි 2:10 වෙනවා. දැන් ඉතින් පාර යන්න එන්නත් වෙලාවක් යනවා. අන්තිමට දුවගෙන ගිහිල්ලා හති දාගෙන අන්තිමට එතන ඒ මිනිහගෙනුත් බැනුම් අහන විට වඩා හොඳයි නවතිනක් කියලා ඔන්න නවතිනවා. දැන් මෙතන ඔන්ලයින් පන්ති නම් ප්‍රශ්නයක් නැහැ පරක්කු වෙලාව. බනින්නේ නැහැ. නේ? පරක්කු වෙලාවත් ඔය දැනුත් ආවේ කට්ටිය පරක්කු වෙලා. නේ? බනින්නේ නැහැ. නේ? පරක්කු වෙලා ආවත් බනින්නේ නැහැ. පරක්කු වේල පහෙන් ගියත් බනින්නේ නැහැ. හැබැයි කොයි හරි දවසක බනිනවා. හරිද? එතකොට දැන් ආයතනයේ එහෙම නෙමෙයිනේ පරක්කු වෙලා යනවා නම් ඔහොම මෙහෙම කන්න වගේ දකින්නවනේ. නේ? ආයතනයේ එහෙම නෙමෙයිනේ ආයතනයේ වේල පහින් යනවා නම් නේද කියලා වැඳලා නේද එහෙමනේ යන්න වෙන්නේ. දැන් මෙතන එහෙම නැහැනේ. ඒ නිසා ඒකෙනුත් හොඳ chance එක උපරිම chance එක ගන්නවා. ඉතින් ඒකටත් පිළියමක් ඉස්සරහට යොදනවා. පැහැදිලිද? ඉතින් මේ කියන්න ගිය අර හිතේ තියෙන අකමැත්තනේ. හිතේ තියෙන අකමැත්ත තමයි. දැන් කොසල් රජතුමත් ඒ වගේ තමයි. නේ හිතේ තියෙන අකමැත්ත. ඇයි ඒ? හොරාට බයයි. ගියොත් එහෙම දන්නවා Tamanටත් සිද්ධ වෙන්නේ අර නේද? අනිත් සේනාවන්ට සිද්ධ වෙච්ච වැඩේම තමයි කියලා. හරිනේ ගරහණු බියෙන් යනුවේ. දැන් ඔයගොල්ලෝ සමහර කලකට ක්ලාස් යන්නේ ගෙදරින් එළෝන නිසානේ. ගෙදරින් කෑ ගහන නිසානේ. ඉස්කෝලේ යන්නේ සමහර ළමයි. මං කියන්නේ හැමෝම නෙමෙයි. සමහර ළමයි ඉස්කෝලේ යන්නෙත් ඒ වගේනේ. ගෙදරින් කෑ ගහන නිසානේ. ගරහණු බියෙන් යනුවේ. ඒ කියන්නේ නේද? පැහැදිලිනේ. කෑ ගහන නිසා තමයි යන්නේ. කෑ ගහනවට තමයි යන්නේ. එළෝන නිසා තමයි යන්නේ. ගරහණු බියෙන් යනුවේ. හරිද? අම්මා එළෙව්වා ඉස්කෝලේ පළ කියලානේ. පැහැදිලිනේ. ඒකනේ. හරිද? නේ අම්මා එළෙව්වා ඉස්කෝලේ පළ කියලා. ඒක දැන් ගරහණු බියෙන් යනුවේ. නේ? පැහැදිලිනේ. මිනිසුන් මේ දොස් කියයි. ගරහනවා කියන්නේ ඒකනේ මිනිසුන් දොස් කියයි කියන බියෙන් තමයි මේ කොසල් රජතුමා ඇත්තටම මේ හොරා වල්ලන්න පිටත් උනේ. එහෙම නැතුව මේ මොනවාද ජනතාවට අනේ Tamanගෙන් යුතුයකමක් වගකීමක් ඉෂ්ට වෙන්න ඕනයි කියලා හිතාගෙන නෙවෙයි. ජනතාවගෙන් බැනුම් අහන්න බැරි කමට තමයි මේ සේනාවක් හදාගෙන මේ පිටත් උනේ. තේරුණාද? හරිද? එතකොට බුදුන් දැක ගිය මැනවයි. මේ පිටත් වෙච්ච මිනිස්සයා හරිද? මේ පිටත් වෙච්ච මිනිස්සයා මේ වාහනේ එළවන ඩ්‍රයිවර් මල්ලිට කිව්වා මල්ලි ඔය ඔතනින් ඔය හන්දියෙන් දකුණට දාන්න ජේතවනාරාම පාරට දාන්නේ කියලා. ඉතින් අර රජතුමානේ කියන්නේ. එතකොට අර ඩ්‍රයිවර් මල්ලිත් හරිස එහෙම කියලා මේ සැලුට් එකක් ගහලා කෙලින්ම ස්ටියරින් වීල් එක කැරකෙව්වා කෙලින්ම දකුණු පැත්තට. දැන් මේ පිටත් උනේ මොකා වල්ලන්න යන්නද? පිටත් උනේ මේ අඟුලිමාල හොරා වල්ලන්න යන්නනේ. නමුත් දැන් මේ එකපාරටම මේ මගටත් ඇවිල්ලා මේ මල්ලි ඔන්න පොඩ්ඩක් ඔය මේ ජේතවනාරාම පැත්තට හරවන්න කියලා මේන් කිව්වා.
ඉතින් අර ඩ්‍රයිවර් මහත්තයයි අර ඔක්කොම මුළු ස්කොඩ් එකයි ඇම්බියුලන්ස් එකයි ඔය ඔක්කොම සියලු බට කණ්ඩායම් සියලු සේනාව මේ හැරෙව්වා ජේතවනාරාම පාරට. ජේතවනාරාම පාරට හරවලා මෙන්න යනවා ජේතවනාරාමෙට. මේ සියලු සේනාවත් පිරිවරාගෙන මේ මහා සේනාවක් එක දැන් වෙනදට මේ ජේතවනාරාමෙට කොසල් රජතුමා වෙලාවක් අවෙලාවක් නැතුව ආව ගිය මිනිස්සයා. වැඩි දුරක් නෑ. සමහරක් වෙලාවට හති හලාගෙන ඇඟටත් හොඳ නිසා මේ අර ටිකක් දාඩිය පොඩ්ඩක් මේ වෙලා ඇඟත් පොඩ්ඩක් මේ වෙන්න ඕන නිසා සමහරක් වෙලාවට මේ එක්සයිස් එකටත් එක්ක මේ රජමාලිගාවෙන් ඉඳන් මේ කොසල් රජතුමා හතිමුණින් දාගෙන මේ ජේතවනාරාමයට ඇවිදගෙන එන්නේ වෙනදට. ඔය මුකුත් ඔය ගාඩ් එකක්වත් එහෙම නැත්තම් මුකුත් අර මේගොල්ලෝ අරගෙන නෙවෙයි එන්නේ. පැහැදින්නේ? ඔව්. පැහැදින්නේ? තේනද? එතකොට ඔව් දෙව්ජාන්. එතකොට මේ කියන්න ගියේ මේ වෙනදට මේ නිතරම ආව ගිය මිනිස්සයා මේ අමුතු තැනක් නෙවෙයිනේ. පැහැදිලිනේ? සියලු රත සේනාව මේ සියලු සේනාවම හැරෙව්ව සවැත් නුවර ජේතවනාරාමෙට. දැන් මේ බට කණ්ඩායම මූණෙන් මූණ බලාගත්තා. ඇති මුකුත් කියන්නත් බෑනේ. මොකද රජතුමා කරන දේනේ. සර් කියන දෙයක් ඉතින් අහන්න එපේ. නේ පැහැදින්නේ සර්ට විරුද්ධව යන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ අර සියලු සේනාවත් ටිකක් එකපාරට බැලුවා දැන් අඟුලිමාල හොරාවල්ලන්න තමයි යන්න ලෑස්ති වුණේ. මොකටද මේ සවැත් නුවර ජේතවනාරාමයට හැරෙව්වේ? නේ මොකද මේ සවැත් නුවර ජේතවනාරාමයට හැරෙව්වේ? සියලු සේනාවටත් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. නමුත් ඇත්තටම හරිද ඇත්තටම මේ මොන හේතුවක් නිසාද මේ කොසල් රජතුමා හොරාව අල්ලන්නට ගිය අවස්ථාවේදී හොරාව අල්ලන්නට යන්නට පෙර ඒ කියන්නේ අඟුලිමාලව අල්ලන්නට යන්නට පෙර සවැත් නුවරට ගියේ සවැත් නුවර ජේතවනාරාමයට ගියේ. ඇයි ජේතවනාරාමයට ගියේ? බුදුහාමුදුරුවන්ව දැක බලාගෙන යන්නේක හොඳයි කියලා. ඔව් බුදුන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් පොඩි ඇඩ්වයිස් එකකුත් අරගෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් අරගෙන මේ පොඩ්ඩක් එහෙම චුට්ටක් හිතට එතකොට ෆිට්නේ නේ පොඩ්ඩක් එහෙම තියෙනවනේ. ඒ නිසා අන්න එහෙම හිතාගෙන තමයි ගියේ. පැහැදින්නේ දැන් ඔය අපේ රාජ්‍ය නායකයෝ වුණත් මේ ඔය ආගමික නායකයන් මෙහෙම හම්බ වෙන්නට එහෙම යන්නේනේ. පැහැදිලිද? ඔව්. බුදුරජාණන් වහන්සේගෙන් උදව් ඉල්ලන්නට වඩා මෙතන කොසල් රජතුමා උත්සාහ කළා මෙන්න මෙහෙම දෙයක්. හරිද? ඔව් බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා විදිහක උදව්වක් තමයි උපකාරයක් තමයි. ඒ කියන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේ මොනවා කියයිද? මේ බුදුරජාණන් වහන්සේගේ අදහස මොකක් වෙයිද? අන්න ඒ බුදුරජාණන් වහන්සේගේ අදහස මොකක්ද කියලා පොඩ්ඩක් දැනගන්න. තේරෙනවද? දැන් උදාහරණයක් හැටියට දැන් මහා සේනාවක් අරගෙන වෙනදට මේ තනියම එන මිනිස්සයා මහා සේනාවක් අරගෙන ජේතවනාරාමයට ආවම අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ අහනවනේ මොනවටද මේ මහා සේනාවක් අරගෙන ආවේ කාවල්ලන්න යනවද කියලා. අන්න එතකොට කොසල් රජතුමාට කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මං කාවක්වත් නෙමෙයි අල්ලන්නට යන්නේ මම අල්ලන්නට යන්නේ අර අඟුලිමාල කියන හොරාව. ඔහු අල්ලන්න තමයි මේ යන්නේ. පැහැදිලිද? එහෙම කියලා කොසල් රජතුමා ඔන්න හේතුව කියනවා. හරිද? කොසල් රජතුමා කියනවා. හරිද? ඔව්. ඔව් අන්න හරි දෙව්ජාන්. පැහැදිලිනේ? ඔව්. එතකොට දැන් අර මේ වගේ තියෙනවනේ පොඩ්ඩක් දැන් උදාහරණයක් ඇරෙන්න අපි වුණත් මේ පහුගිය සිංහල දවසේ එතකොට ඔය මට නම් ඊයේ නම් යන්න බැරි වුණා විද්‍යාව දවසේ. නමුත් ඔය දැන් සවුන්ද හැම යන්න ඕනේ පොඩ්ඩක්. සවුන්ද ඉස්කෝලේ පැත්තේ යන්න ඕනේ. මොකද සවුන්ද අපේ දරුවන්ට මැත්ස් දැනද? එතකොට අර පොඩ්ඩක් අර අපිව දකින්න එකෙත් අර පිට උත්තර කියලා දෙන්න බෑ. නමුත් අපිව දකින්න එකෙත් පොඩ්ඩක් හිතට සැනසීමක් තියෙනවනේ දරුවන්ට. ඒ වගේ තමයි. තේරුණාද? මෙතනත්. හරිනේ? ඔව්. අන්න හරි. ත්‍රිෂෝන්. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේට ඉදිරිය පේනවනේ. තේරෙනවද? ඒ නිසා දැන් කොසල් රජතුමා ඒ දේත් බලාපොරොත්තු වුණා. උදාහරණයක් හැටියට කොසල් රජතුමා බලාපොරොත්තු වුණා දැන් බුදුරජාණන් වහන්සේ වෙතට ගියාම බුදුරජාණන් වහන්සේ කියයිනේ මම යන්න ඕනේද එපාද කියලා. නේ මට ජයග්‍රහණය අත් වෙනවා නම් මට වාසියක් සිද්ධ වෙනවා නම් ඒක ගැන කියයි. එහෙම නැත්නම් කියයි සේනාවක් පිටත් කරවලා යවන්න කියලා. අන්න එහෙම මොකක් හරි දෙයක් කියයිනේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මට කිව්වොත් එහෙම මහරජතුමනි ඔබතුමා යන්නට එපා අඟුලිමාලව අල්ලන්නට ඔබතුමා මේ සේනාව විතරක් පිටත් කරවලා යවන්න කියලා කිව්වහම අන්න එතකොට මම මට ෂේප් අන්න එතකොට මට මහ ජනතාවව ෂේප් කරගන්න පුළුවන්. මොකක්ද හේතුව? මට කියන්න පුළුවන් එතකොට මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් මම සොරාව අල්ලන්නට තමයි ගියේ.
නමුත් බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණාම බුදුරජාණන් වහන්සේ කිව්වා රජතුමනි ඔබතුමා සොරාව අල්ලන්නට යන්න එපා කියලා. ඒ නිසා මම හොරාව අල්ලන්නට යන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ කියපු දෙයකට මට පිටුපාන්න බෑනේ. මොකද බුදුහාමුදුරුවෝමනේ කියන්නේ මට හොරාව අල්ලන්න යන්න එපා කියලා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ අනට පිටින් යන්න බැරි නිසා මම හොරාව අල්ලන්නට යන්නේ නැහැ. අන්න එහෙම කිව්වම ජනතාවව ෂේප් කරගන්න පුළුවන්. ජනතාව එතකොට කල්පනා කරනනේ අනේ අපේ රජතුමා හොරු අල්ලන්න තමා ගියේ. නමුත් ඒ වුණාට බුදුරජාණන් වහන්සේ කිව්වලුනේ යන්න එපා කියලා. සේනාව විතරක් පිටත් කරලා යවන්න කියලා. ඒ නිසා තමයි අපේ රජතුමා එතුමා මේකට යන්නේ නැතුව අඟුලිමාල හොරාව අල්ලන්නට යන්නේ නැතුව සේනාව විතරක් පිටත් කරේ කියලා. අන්න එතකොට මට ජනතාව මට බනින්නේ නැහැ. මොකද හේතුව ජනතාව බුදුරජාණන් වහන්සේ කියන දේ එසැනින් පිළිගන්නවා. එකසේ පිළිගන්නවා. සහ අනිත් දේ තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මට මේ ඒ ලෝකයට විතරක් අවවාද උපදෙස් දෙන කෙනෙක් නෙමෙයි. ඒ ලෝකයට විතරක් අවවාද උපදෙස් දෙන කෙනෙක් විතරක් නෙවෙයි. මට මේ ලෝකයටත් නේද මට මේ ලෝකයටත් සංග්‍රහ කරනවා. මේ ලෝකයේ දේවල් වලටත් මට අවවාද උපදෙස් දෙනවා. වැඩි ඕනේ නැහැ මේ කොසල් රජතුමාගේ ආහාර පාලනය කරලා. මේ කොසල් රජතුමාගේ ආහාර පාලනය කරලා කොසල් රජතුමාට කෑමේ තියෙන විපාක නේ අධික ලෙස කෑමේ තියෙන අපහසුතා පෙන්වලා දීලා කොසල් රජතුමාට අවවාද උපදෙස් දෙන්නටත් කටයුතු කරනවා මේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ හේතුව නිසාම මේ කොසල් රජතුමා කල්පනා කරනවා මොන එකටත් බුදුරජාණන් වහන්සේව බැහැ දැකලා ගියොත් හොඳයි. මොකද බුදුරජාණන් වහන්සේ මට යන්න එපා නම් යන්න එපා කියලා කියයි. නේ පැහැදින්නේ. එතකොට මට ප්‍රශ්නයක් නැහැ. එතකොට ජනතාව මට බනින්නෙත් නැහැ. පැහැදිලිද? මේ තියෙන්නේ. කුමක් සිතා ගියේයත් මේ මොනවා හිතාගෙන ගියාද කියලා කියනවා නම් කුමක් සිතා ගියේයත් ගොස් බුදුන් වැඳ එකත් පස්ව හිඳිමි. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පස්ව හිඳිමි. මොකද්ද එකත් පස්ව හිඳිමි කියලා කියන්නේ? ගෞරවයෙන් යුතුව පසෙකට වී සිටීම. ඔය එකත් පස්ව සිටීම කියන එකට තව විදිහකින් කියනවා නම් වඩා ළඟත් නෙමෙයි, වඩා ඈතත් නෙමෙයි, ප්‍රධාන දිශාවකට අහු වෙන්නේ නැතුව අර සයිඩ් එකෙන් ඈතට වෙලා ඉන්නවා කියන අදහස. ගරු කටයුතු පුද්ගලයෙක් ඉදිරිපිට අපි බොහොම ළඟට ඒ මනුස්සයාගේ මූණට මූණ ගෑවෙන්නේ ඉන්නේ නැහැ. ඒ වගේම ප්‍රධාන එකෙල්ලේ අපි ඉන්නෙත් නැහනේ. සයිඩ් එකෙන් තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් ඒ වගේ අර ධර්මදේශනා බණ දේශනා තියෙන තැන්වල ධර්මදේශනා පවත්වන තැන්වල බණ කියන තැන්වල පැදුරු වෙලන්නෙත් ඒ විදිහටනේ මෙන්න මෙහෙම හරහට මෙන්න මෙහෙම සයිඩ් එකටනේ නේ ධර්මාසනය කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් ධර්මය දේශනා කරන තැන ඒ ඉස්සරහා හරිනම් පැදුරු වෙලන්නේ මෙහෙම ඇන්ගල් එකට සයිඩ් එකට නේ එහෙම දෙයක් තියෙනවනේ හරිද ඔව් ඔව් රජතුමා ඕන කමින්ම තමයි බුදුරජාන් වහන්සේව හම්බෙන්න ගියේ තිෂෝන් මොකද හේතුව රජතුමා කපටිමත් නේ මොකද හේතුව බුදුරජාණන් වහන්සේ පිටින් වැඩේ යවන්න පුළුවන් ඇයිද කියන්න බලන්නේ මේ මම හොරාව අල්ලන්න තමා ගියේ නමුත් ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කිව්වනේ මට යන්න එපා කියලා නේ අන්න ඒ විදිහට අර බුදුරජාණන් වහන්සේගේ පිටින් තමයි මේක මේ දාන්න ලෑස්ති උනේ පැහැදිලි මෙතින් ඔන්න දැන් කල්පනා කරනවා කොසල් රජතුමා මෙන්න මේ විදිහට බලන්න මේ විදිහට කල්පනා කරනවා හරිද ඔව් කොසල් රජතුමා ඉතින් ඔව් ඉතින් ඇත්තටම රජතුමාගේ බය සාධාරණයිනේ මොකද මිනිමරුවෙක්නේ අනිත් එක යවපු සියලු බට කණ්ඩායම් සියලු සේනාවන් දෙව්ජාන් සියලු දෙනා මිය පරලොව යවුවනේ ඒ බය තියෙනවනේ හරිද එකත් පස්ව කියන එකේ තේරුම තමයි ගෞරවයෙන් යුතුව පසකට වී සිටීම ඒ සරලව තේරුම ඒකයි නමුත් ඕක තව ටිකක් ගැඹුරෙන් කියනවා නම් අර වගේ මං කිව්වේ වඩා දුරත් නෙවෙයි වඩා ළඟත් නෙවෙයි ප්‍රධාන දිශාවකටත් නෙවෙයි නේද අනු දිශාවකට පැත්ත පසකට වී සිටීම. නමුත් එච්චර ලියන්න අවශ්‍ය නැහැ. එකත් පස්ව හිඳිමි කියන එකට ඕගොල්ලෝ සරල බසින් ලියන්න ආවොත් එහෙම ගෞරවයෙන් යුතුව පසකට වී සිටීම. මේ එකත් පස්ව ඉන්නවා කියන්නේ ඒකයි. බුදුරයන් වහන්සේට වැඳ නමස්කාර කරලා ගෞරවයෙන් යුක්තව පසකට වෙලා ඉන්නවා. අන්න එතකොට අනිවාර්යෙන් බුදුරයන් වහන්සේ අහනවනේ මේ මහා සේනාව දැකලා මෙතින් කවර හේයින් බැලගෙන නික්මුණෙහි බුදුන් වහන්සේ මා පුලුවුස්නාදෑය. පුලුවුස්නාදෑය. මේ කවර හේයින් බැලගෙන නික්මුණෙහි මේ කියන දේ තේරෙනව නේද මොන හේතුවක් නිසාද මේ මහා සේනාවක් අරගෙන පිටත් උනේ මේ මොන හේතුවක් නිසාද මේ මහා සේනාවක් අරගෙන
පිටත් උනේ? කවර හේයින් බැලගෙන නික්මුණුහි නේ? මොන හේතුවක් නිසාද මේ මහා සේනාවක් අරගෙන පිටත් උනේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ මා පුලුවුස්නාදෑය. බුදුන් වහන්සේ මා පුලුවුස්නාදෑය. පුලුවුස්නා කියලා කියන්නේ පුච්චනවා නෙමේ මගෙන් විමසනවා. මේ බුදුරජාණන් වහන්සේ මගෙන් විමසාවි. මේ මොන හේතුවක් නිසාද මෙච්චර මහා සේනාවක් අරගෙන පිටත් උනේ කියලා. බුදුරජාණන් වහන්සේ මගෙන් විමසාවි. ඒකල මම කියමි. අන්න එතකොට මම කියනවා. නේ? අන්න එතකොට මම කියනවා. නේ? බුදුරජාණන් වහන්සේ මම මේ විදිහට මේ සේනාවක් අරගෙන පිටත් උනේ මේ කීල්ස් එකටවත් කාගීල්ස් එකටවත් කොහෙටවත් යන්න නෙවෙයි. මේ අඟුලිමාල සොරාව අල්ලගෙන ඉන්නයි මම මේ යන්නේ. බුදුහු වනාහි මට හුදු පරලොවින්ම සංග්‍රහ කරන්නාහු නොවේති. බුදුහු වනාහි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බුදුහු වනාහි කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේවා සියලු තේරුම් පැන්සලෙන් ලියා ගන්න. මට හුදු පරලොවින්ම. ඒ කියන්නේ මට හුදෙක් පරලොවින්ම. පරලොවින්ම කියලා කියන්නේ ඒ ලෝකය සඳහා, එළොව සඳහා, එළොව ජීවිතය සඳහා. එහෙම නැත්නම් මරණයෙන් මතු ජීවිතය සඳහා උදව් කරන කෙනෙක් විතරක් නෙවෙයි සංග්‍රහ කරන්නාහු නොවිති කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මට හුදෙක්ම මේ පරලොවින් එළොව ජීවිතය සඳහා විතරක් උදව් උපකාර කරන කෙනෙක් නෙවෙයි. මේ සංග්‍රහ කරන්නාහු නොවිති කියන්නේ ඒකයි. උදව් උපකාර කරන කෙනෙක් නෙවෙයි. මෙලෙවෙනිදු සංග්‍රහ කෙරෙත් මේ ලෝකයේ දේවල් සඳහාත් මෙලොව ජීවිතය සඳහාත් මෙලොවෙනිදු කියන්නේ ඒකයි. මෙලොව ජීවිතයේ වැඩ කටයුතු සඳහාත් උදව් කරන කෙනෙක්. නේ මෙලොවෙනිදු සංග්‍රහ කෙරෙත් මේ ලෝකේ යහපත්ව ජීවත් වෙන ඒ කියන්නේ මේ ලෝකේදීත් යහපත්ව ජීවත් වීම සඳහා උදව් උපකාර කරන කෙනෙක්. ඉතින් මට ජය වේනම් ඒ කියන්නේ මට ජයග්‍රහණය අත් වෙනවා නම් මහරජ එක්සොරකු සඳහා තා ගියමනා නොවේයයි වදාරන දෑය. ඒ කියන්නේ මට ජයග්‍රහණය අත් වෙනවා නම් අනිවාර්යයෙන්ම බුදුරජාන් වහන්සේට ඉදිරිය පේනවනේ. ඉස්සරහට සිද්ධ වෙන දේ පේනවනේ. ඒ නිසා මට ජයග්‍රහණය අත් වෙනවා නම් අනිවාර්යයෙන්ම හරිද? තේරෙනවද? මට ජයග්‍රහණය අත් වෙනවා නම් අනිවාර්යෙන්ම මේ ඒ මහරජා එක සොරෙකු සඳහා තා ගියමනා නොවේයයි බදාරන දෑ. එක සොරෙක් සඳහා එක සොරෙකු නිසා ඔබ යා යුතු නැහැයි කියලා අනිවාර්යෙන්ම කියනවා. නේ? පැහැදිලිද? ඔන්න නැවත පොඩ්ඩක් බලන්න මග හැරුණා නම්. ගිහිල්ලා බුදුරජාන් වහන්සේ වෙත ගිහිල්ලා ගෞරවයෙන් යුතුව පසකට වෙලා ඉන්නවා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවනේ මොන හේතුවක් නිසාද මේ සේනාවක් අරගෙන පිටත් උනේ කියලා. මගෙන් විමසනවා. බුදුන් වහන්සේ මා පුලුපුස්නාදෑය මගෙන් විමසනවා. ඒ කල මම කියමි. අන්න එතකොට මම කියනවා මේ විස්තරේ. මම යන්නේ අඟුලිමාල කියන හොරාව අල්ලන්න. බුදුහු වනාහි මට හුදු පරලොවින්ම සංග්‍රහ කරන්නාහු නොවේති. බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ හුදෙක්ම මට එළොව සඳහා, එළොව ජීවිතය සඳහා, එහෙම නැත්නම් මරණයෙන් මතු ජීවිතය සඳහා උදව් උපකාර කරන කෙනෙක් පමණක් නෙවෙයි. නේ? උදව් උපකාර කරන කෙනෙක් පමණක් නොවේ. මෙලොවෙනිදු සංග්‍රහ කෙරෙත් මේ ලෝකයේ දේවල් සඳහාත් මේ ලෝකයේ කටයුතු සඳහාත් මට අවවාද උපදෙස් දෙන කෙනෙක්. ඒකයි මේක තියෙන විශේෂත්වය. නේ? මේ ලෝකයේ ජීවිතේ සාර්ථකව ගත කරන්නටත් උදව් උපකාර අවවාද උපදෙස් දෙන කෙනෙක්. ඉදින් මට ජය වේ නම් මට ජයග්‍රහණය අත් වෙනවා නම් මහරජ එක්සොරකු සඳහා තා ගියමනා නොවේයයි වදාරන දෑය. මහරජ එක සොරෙකු සඳහා එක සොරෙකු නිසා ඔබ යන්නේක සුදුසු නෑ. ඔබ යා යුතු නෑ කියලා කියාවි. එකල මහා ජනයෝ අන්න එකල මහා ජනයෝ රජ සොරු නසන්නට යන්නේ බුදුන් විසින් නවත්නා ලද යනු දන්ති. අන්න එතකොට මහ ජනතාව දැනගන්නවා රජතුමා හොරාව අල්ලන්නට තමයි පිටත් උනේ. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි රජතුමාව නැවැත්තුවේ වැළැක්කුවේ කියලා අන්න එතකොට ජනතාව දැනගන්නවා. එසේ වන්නා හා මා නොගරහති. අන්න එහෙම වෙනකොට ජනතාව මට දොස් කියන්නේ නැහැ. මම බේරිලා. ඇයි මම බේරිලා? මොකද බුදුරජාණන් වහන්සේනේ මට යන්න එපා කියලා කිව්වේ. නේ? බුදුරජාණන් වහන්සේනේ මට යන්න එපා කියලා කිව්වේ. අන්න එතකොට මම බේරිලා. හරිද? එසේ වන්නා හා මා නොගරහති. යන සිතින් වෙහෙරගී. ඔන්න ඔය හිතාගෙන ඔන්න ඔය සිතින් හිතාගෙන ඔන්න විහාරයේ වෙතට ගියා. නේ? වෙහෙරගී. ගොස් බුදුන් වැඳ එකත් පස් ඇහුන්නේ. ඔන්න දැන් ගිහිල්ලා
බුදුරජාණන් වහන්සේව වැඳලා ගෞරවයෙන් යුතුව පසකට වෙලා හිටියා. මට හිතෙනවා වාඩි වෙන්නටත් ඇති කියලා. පුංචි පුටුවක නේ පුංචි බංකුවක මේ වාඩි වෙන්නට ඇති කියලා හිතනවා. වාඩි වුණාම බංකුව පේන්නේ නැහැ. පැහැදිලිද? මේ වාඩි වුණාම බංකුව පේන්නේ නැහැ. හරිද? ඉතින් පැත්තකට වෙලා පුංචි පුටුවක පුරුබුහුටි පුංචි පුටුවක මේ වාඩි වෙන්නට ඇති. දඩබඩාස් ගාලා නේද පුටුවේ වාඩි වෙන්නේ නැති ජරබර ගාලා පොඩි පුටුවක පුංචි. ඉතින් අර මේ අවස්ථාවේදී අර ධම්සභා මණ්ඩපයේ කියන්නේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නවා. සියලු අනිකුත් භික්ෂුන් වහන්සේලා සියලු දෙනා මේ වට වෙලා ඉන්නවා. සියලු දෙනා ඉතින් මේ දර්ශනේ නරඹනවා. නේ කොසල් රජතුමා මේ ආපු මේ දර්ශනේ. එතකොට කොසල් රජතුමා ආවෙත් නිකන් නෙවෙයිනේ. මහා සේනාවක් පිරිවරාගෙනනේ. නේ එතකොට අර අනිකුත් භික්ෂුන් වහන්සේලාටත් එක්තරා විදිහක සැකයක් ඇති වෙන්නේ නැති මේ මෙච්චර මහා සේනාවක් අරගෙන මේ රජතුමා කොහෙද මේ යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේත් නිකන් නොදන්න පාර්ට් එකේ අහනවා නේද? බුදුරජාණන් වහන්සේට අගෞරවයක් වෙන්නේ නෙමෙයි මම ඒක කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දැන දැනම තමයි මේක අහන්නේ. බුදුරජාණන් වහන්සේ දැන දැනම මෙන්න මෙහෙම අහනවා. බලන්න. එකල්හි බුදුහු කියලා කියන්නේ එවිට බුදුරජාණන් වහන්සේ කිම මහරජ තට බිම්සර මහරජ කුපිත විය හෝ ඔබ වහන්සේ සමග බිම්බිසාර මහරජතුමා කෝප වුණාද? නේ ඔබ වහන්සේ සමග බිම්බිසාර මහරජතුමා කෝප වුණාද? පැහැදිලිද? තට බිම්සර මහරජ කුපිත විය හෝ කියන්නේ ඒකයි. රජගහ නුවර රජකම් කරන බිම්බිසාර රජතුමා අජාසත්තගේ තාත්තා නේද? බිම්බිසාර මහරජතුමා ඔබත් සමග කෝප වුණාද? විශාලා මහනුවර වැසි ලිච්ඡවි රජහු කුපිත වූ හෝ. විශාලා මහනුවර කියලා කියන්නේ වජ්ජි රටේ අගනුවර. වජ්ජි අංග මගද කාසි කෝසල වජ්ජි මල්ල කුරු පංචාලනේ. එතන විශාලා මහනුවර කියලා කියන්නේ වේසාලි. වේසාලි මහනුවර වේශාලි කියලාත් කියනවා වේසාලි කියලාත් කියනවා. මේ අපේ ලංකාවේ තියෙන මහනුවර නෙවෙයි. විශාලා මහනුවර කියලා කියන්නේ ඉන්දියාවේ තිබිච්ච වජ්ජි රටේ අගනුවර. දැන් කොසල් රට උත්තර කෝසලයේ අගනුවරනේ සවැත් නුවර. ඒ වගේ වජ්ජි රටේ අගනුවර තමයි වේසාලි නුවර. එහෙම නැත්නම් විශාලා මහනුවර. අර තුන්බියක් ඇති වුණා කියලා කියන්නේ. බුදුරයන් වහන්සේ වැඩම කරලා රතන සූත්‍රය දේශනා කළේ. ඒතර විශාලා මහනුවර වැසි කියලා කියන්නේ වාසය කරන ලිච්ඡවි රජහු. ඒ කියන්නේ ලිච්ඡවි රජදරුවන් කුපිත වූහ කුපිත වුණාද? මෙතන හෝ කියලා කියන්නේ ද කියන නිපාතේ. කුපිත වුණාද? ඔබත් සමග කෝප වුණාද? සේසු ප්‍රතිපක්ෂ රජ කෙනෙක් කුපිත වූහ හෝ. මේ අනිකුත් විරුද්ධවාදී රජ කෙනෙක් කෝප වුණාද? ඔව්. ඒ කියන්නේ විශාලා මහනුවර ඇති වුණානේ සම්පූර්ණ මේ තුන්බියක් නේද? යුද බිය, දුර්භීක්ෂ බිය සහ රෝග බිය. එතකොට අමනුෂ්‍ය බිය ආදි වශයෙන්. එතකොට කියන්නේ ගියේ අනිකුත් විරුද්ධවාදී රජ කෙනෙක්වත් කෝප වුණාද? ඊව අදාළ ඇහුවා. දැන් මේ බුදුරජාන් වහන්සේ නොදන්නවටද මේ ඇහුවේ? මොකෝ බුදුරජාන් වහන්සේ දන්නේම නැද්ද මේ බිම්බිසාර මොනවාද කොසල් රජතුමා මේ යන්නේ අඟුලිමාලයාව দমনය කරන්නට එහෙම නැත්නම් මරා දමන්නට හෝ අල්ලා ගන්නටයි කියලා නේද? දන්නවනේ. දැනම ෂේප් එකේ ඇහුවා මේ මොකක් හරි රජ්‍ය කෙනෙක් එක්ක මොනවා හරි කොක්කක් දාගත්තද බාල්දියක් පෙරලා ගත්තද මොකක් හරි නේද? ඔව් ලිච්ඡවි කියලා කියන්නේ මේ රජවරුන්ගේ වර්ගයේ නම ලිච්ඡවි රජහු. ලිච්ඡවි රජදරුවන් තමයි විශාලා මහනුවර හෙවත් වේසාලි මහනුවර රජකම් කළේ. ලිච්ඡවි රජදරුවන්. හරිනේ. එතකොට මේ ලිච්ඡවි රජදරුවන් ඔබත් සමග කෝප වුණාද කියලා යහන්. එතකොට මේ කොසල් රජතුමාත් ඉතින් මේ බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරලා දෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දන්නවා. හරිනේ. වහන්සේ මට දැහැවි රජ කෙනෙක් ඇත්තාහු නොවේති. මේ ස්වාමිනී නේ වහන්සේ කියන්නේ ඒකයි ස්වාමිනී මා සමග කෝප වුණු මට දැහැවි කියන්නේ ඒකයි. මා සමග කෝප වුණු රජ කෙනෙක් ඇත්තාහු නොවේති. මා සමග කුපිත වුණු කෝප වුණු රජ කෙනෙක් නැහැ. මාගේ රට අඟුල්මල් නම් සොරක. මගේ රටේ අඟුලිමාල කියලා සොරෙක් බිහි වෙලා ඉන්නවා. සොරෙක් ඇති වෙලා ඉන්නවා. සොරෙක් බිහි වෙලා ඉන්නවා. උහු ගන්නට එමි කීය. ඔහුව ගන්නටයි මේ යන්නේ කියලා කිව්වා. ඔහුව අල්ල ගන්නටයි මේ යන්නේ කියලා කිව්වා. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේ දැන් කොසල් රජතුමා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කොසල් රජතුමා බලාපොරොත්තු වෙන්නේ ඔහොම කිව්වහම බුදුරජාණන් වහන්සේ කියයි කියලා ඔය මේ එක සොරෙක් සඳහා ඔබ ආයුතු නෑ. ඔය සේනාව විතරක් පිටත් කරවලා යවන්න. ඔහොම කියයි කියලා. නමුත්
කොසල් රජතුමා බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ අහනවා මහා අමුතු කතාවක්. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ අහන අමුතු කතාව? බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි දැන් ඔබ කියන්නේ ඔබ ඔය යන්නේ අඟුලිමාල කියන හොරාව අල්ලන්නටනේ. එහෙනම් ඔය කියන ඔය අඟුලිමාල කියන සොරා හිසකෙස් රැවුල් බාලා ඒ කියන්නේ හිසකෙස් කපලා රැවුල් කපලා සිවුරු පොරවාගෙන දවසකට එක වේලක් පමණක් වළඳමින් කරුණා මෛත්‍රී දම් පුරමින් භික්ෂූන් වහන්සේ නමක් වෙලා ඉන්නවා දැක්කොත් එහෙම ඔබ එතකොටත් ওই විදිහට ඔහුට දඬුවම් කරනවද ඔහුව අල්ලගන්නවද ඔහුට මොනවා හරි කරදරයක් කරනවද? ඔන්න අහපු කතාව. දැන් මේ කතාව කවදාවත් වෙන්න බැරි දෙයක් නේ. නමුත් ඒ වුණාට මේ කොසල් රජතුමාගෙන් අහනවා බුදුරජාන් වහන්සේ කොටින්ම කියනවා නම් අඟුලිමාලයා මහාන වෙලා හිටියොත් අඟුලිමාලයා මහාන වෙලා හිටියොත් ඔබ මොකද කරන්නේ? මහාන වෙලා ඉන්නවා දැක්කොත් එහෙම ඔබ මොකද කරන්නේ? මොකද බුදුරජාන් වහන්සේත් මේ කොසල් රජතුමාගේ ප්‍රතිචාරය පිළිබඳව සැලකිලිමත් වුණා. කොසල් රජතුමා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන දේ ඒකට. එතකොට කොසල් රජතුමා කිව්වොත් එහෙම අනේ මේ බුදුහාමුදුරනේ තරහ නම් වෙන්න එපා. ඕක මහාන වෙලා නෙමේ රහත් වෙලා හිටියත් ඕකට මම නම් දඬුවම් කරනවායි කියලා කිව්වනම් එහෙම කීයටවත් බුදුරජාන් වහන්සේ ඊළඟ පියවර තබන්නේ නැහැ. ඊළඟ පියවර තබන්නේ නැහැ. හරිද? තේරෙනවද? ඔව්. දැන් ඔන්න අහනවා ප්‍රශ්නයක් අඟුලිමාල පැවිදි වෙලාද මේ අවස්ථාවේදී. දැන් ඕක පැහැදිලිව පහුගිය දවස්වල කිව්වා ඔයගලන්ට. දැන් මේ වෙලාව වෙනකොට කමෙන්ට් කරන්න. මේ වෙලාව වෙනකොට අඟුලිමාලව බුදුරජාන් වහන්සේ দমনය කරලා පැවිදි කරවගෙනද නැද්ද? මේ කොසල් රජතුමා අඟුලිමාලව අල්ලන්නට යනකොට දැන් ඉතින් මම මෙච්චර කාලයක් කියපු දේ පැහැදිලි තේරුම් අරගෙන නැහැ. පැවිදි කරගෙන හරියට තේරුම් අරගන්න. පැවිදි කරගෙන මම පුනා ඒක ඔයගලන්ට කිව්වා. මේ කතාව කොහොමද මේ දැන් ඔය ප්‍රශ්නේ අහන බව මම දන්නවා. දෙනද ඔය ප්‍රශ්නේ අහන බව දන්නවා. මේ වෙනකොටත් බුදුරජාන් වහන්සේ අඟුලිමාලයව පැවිදි කරවගෙන ඒකනේ බුදුරජාන් වහන්සේ අහන්නේ. ඔබතුමා ඔය අල්ලන්නේ නැ හොරා හදිස්සියක්වත් පැවිදිලා ඉන්නවා දැක්කොත් එහෙනම් මොකද කරන්න කියලා. පැවිදි කරගෙන. පැහැදින්නේ. පැවිදි කරගෙන. හරිද? මොකද හේතුව අඟුලිමාලයව අල්ලන්නට කොසල් රජතුමා පිටත් වෙන්නේ අන්තිම අවස්ථාවේ. එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. කොසල් රජතුමා ඊට කලින් ඇත් සේනාව, අශ්ව සේනාව, රථ සේනාව මේ වගේ සේනාවන් යව හිටියා විතරයි. එතකොට ඒ සියලු සේනාවන් අඟුලිමාලයාගේ අතින් මරමුවටපත් වුණා. ඊට පස්සේ තමයි අර මන්තානි බැමිණිය පිටත් වෙන්නේ. ඒතකොටම තමයි බුදුරජාන් වහන්සේත් පිටත් වෙලා අඟුලිමාලයව দমনය කරලා පැවිදි කරවගෙන සවැත් නුවරට ගේන්නේ. සවැත් නුවර ජේතවනාරාමයට ගේන්නේ. අන්න ඊට දවස් කීපයකට පස්සේ තමයි කොසල් රජතුමා පිටත් වෙන්නේ අඟුලිමාලයව අල්ලන්නට යන්නේ. පැහැදිලිද? හැබැයි ඒ වෙනකොටත් බුදුරජාන් වහන්සේ අඟුලිමාලයව দমনය කරගෙන සවැත් නුවර ජේතවනාරාමයට ගෙනල්ලා ඉවරයි. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. පැහැදිලිද? ඒ හේතුව නිසාම නේද මෙතන මේ බුදුරජාන් වහන්සේ කොසල් රජතුමාගෙන් අහන්නේ ඔබ වහන්සේ ඔය කියන ඔය හොරා හදිස්සියක්වත් පැවිදි වෙලා ඉන්නවා දැක්කොත් එහෙම ඔබතුමා මොකද කරන්නේ කියලා. කුපිත කියලා කියන්නේ තරුෂ කෝප. හරිද පුතා? හරිද? කුපිත කියලා කියන්නේ තරුෂ කෝප. කුපිත කියලා කියන්නේ කෝප. කෝප වුණාද? කුපිත වූහ හෝ කියන්නේ කෝප වුණාද? නේ පැහැදින්නේ? කෝප වුණාද? හරිද? එතකොට බලන්න මෙතන කියනවා දැන් කොසල් රජතුමාට මහා අමුත්තක් හිතුණා. යකෝ මේ පුදුම ප්‍රශ්නයක් නේ ඇහුවේ. දැන් මේ නේද? උහු ගන්නට කියලා කියන්නේ ඔහු අල්ල ගන්නට යනවා කියන අදහස. උහු ගන්නට කියලා කියන්නේ ඔහුව අල්ල ගන්නටයි යන්නේ. උහු ගන්නට කියන්නේ ඒකයි. උහු ගන්නට කියලා කියන්නේ ඔහුව අල්ල ගන්නට. ඔහු අල්ල ගන්නටයි යන්නේ. කොහමද මේ කොසල් රජතුමාට මහා අමුත්තක් තේරුණා. යකෝ මේ මෙච්චර මේ මහා සේනාවක් අරගෙන මේ අල්ලන්න යන හොරා මේ බුදුහාමුදුරුවෝ කියනවා පැවිදි වෙලා හිටියොත් මොකද කරන්න කියලා.
වෙන්න පුළුවන් දෙයක්ද? මොනවාද මේ කියන කතා? බුදුහාමුදුරන්ගේ ගැන සමහර කෙනාට කොසල් හිත ඇතුලෙන් හිතෙන්නේ නැති එහෙම. මොන කතාද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ? මෙච්චර මේ මිනිමරු අමු පල් හොරෙක් දාමරිකේ මූ පැවිදි වෙලා ඉන්නවා දැක්කොත් මගෙන් අහනවා මොනවද කරන්න කියලා. ඉතින් වෙන මොනව කරන්නද? මරන්න බෑනේ පැවිදි වෙලානේ. සිවුරක් දරාගෙනනේ. සම්බුද්ධ ශාසනය පැවිදි වෙලානේ. ඒ නිසා ඉතින් වෙන මොනව කරන්නද? පැවිදි වෙලා හිටියොත් නම් ඉතින් අපේ හාමුදුරනේ ඉතින් වඳිනවා, පුදනවා, එනවා දැක්කොත් එහෙම නැගිටිනවා, වාඩි වෙන්නට ආසනයක් පිරිනමනවා සුදුරෙද්දක් දාලා. ඒ වගේම ආහාර පාන සිව්පසයෙන් උපස්ථාන කරනවා. ඒ සියලු දේවල් කරන්න. පැවිදි වෙලා නම් නමුත් හිත ඇතුලෙන් කෑමොර දෙනවා මේ කොසල් රජතුමාට. වෙන්න බැරි දෙයක් නෙමේ කිය නේ. වෙන්න බැරි දෙයක් නේ කිය. හරිද? නමුත් ඊට පස්සේ මේ මොනවාද කොසල් රජතුමාගේ හිතේ කොනක ඇති වෙනවා එකත් එකටම මේ පහුගිය මේ කලබල ඇස්සේ බුදුහාමුදුරුවෝ ගිහිල්ලා මූව කණෙන් ඇදගෙන ඇවිල්ලා සැවැත් නුවර ජේතවනාරාමේ පුටුවක ලණු වලින් ගැට ගහලා මූගේ කොණ්ඩ රැවුල් බලෙන්ම බාලා මුගේ ඇඟේ සිවුරක් කොතලා මුව ගැට ගහලා තියෙනවද දන්නෙත් නැහැනේ. බලෙන්ම නේ එහෙමත් හිතුණා කොසල් රජතුමාට. නිකන් නෙවෙන්නම් වාලේ අර අපි කියන්නේ එහෙම නෙවෙන්නම් වාලේ එකත් එකටම නේද නෙවෙන්නම් වාලේ මම මේ අන්තිමට මේ අඟුලිමාලයව අල්ලන්නට යන්න සූදානම් වෙන මේ අවස්ථාවේදී ඊට කලින් මට කලින් ගිහිලා බුදුහාමුදුරුවෝ මේ අඟුලිමාලයව බෙල්ලෙන් ඇදන් ඇවිල්ලා නේද පුටුවක ගැට ගහලා හරි මහාන කරෝලා සිවුරු පොරවලා තියලා තියෙනවද දන්නෙත් නැහනේ නේ. එක හතකින් අනේ එහෙම වෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද නේ. මමත් මරණයෙන් ගැලවිලා මගේ ඇඟිල්ලත් මරණයෙන් ගැලවිලා මේ සියලු ප්‍රශ්න ඉවරයි එහෙම වෙලා තියෙනවනේ. හැබැයි ඉතින් වෙන්න බැරි දෙයක් නේ. වෙන්න බැරි දෙයක් නේ. වෙන්න බැරි දෙයක් නිසා කොසල් රජතුමාගේ කටටත් බ්‍රේක් නෑ අර අපේ වගේ. කොසල් රජතුමාගේ කටටත් බ්‍රේක් නෑ. ඒ නිසා කොසල් රජතුමා ඉතින් මේ බැරිම තැන ඉතින් අර කට කෑවත් මේක අහන්න එපැයි බුදුහාමුදුරන්ගෙන්. මේ දේ නිසා බුදුහාමුදුරන්ගෙන් අහනවා අනේ මේ තරහ වෙන්න එපා බුදුරජාන් වහන්සේ. මම මෙහෙම කියනවට තරහ වෙන්න එපා. ඔය වගේ මේ අමුමහමු අධාමරික මිනිමරු පල් හොරෙකුට ඔබ වහන්සේ ඔය කියන විදිය සමාවෙන්න මම මෙහෙම කියනවට ඔය වගේ අමුමාමු දාමරික අමුමාමු පල් හොරෙකුට දරුණු මිනිමරුවෙකුට ඔබ වහන්සේ ඔය කියනවා වගේ සීල සමාධි ගුණයක් කරුණා මෛත්‍රියක් ඕකට කොහෙන්ද ලැබෙන්නේ? ඒක වෙන්න පුළුවන් දෙයක්ද අපේ හාමුදුරුවනේ? ඔබ වහන්සේ අහනවනේ මේ අඟුලිමාලයා පැවිදි වෙලා හිටියොත් මොකද කරන්න කියලා. පැවිදි වෙලා හිටියොත් චීවරයට ගරු කරලා පුද්ගලයාට ගරු කරලා නෙමෙයි චීවරයට ගරු කරලා මම වඳිනවා පුදනවා වාඩි වෙන්නට පුටු දෙනවා අවශ්‍ය කරන සියලු සංග්‍රහ සත්කාර කරන්නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වුණාට සමාවෙන්න මම මෙහෙම කියනවට ඔබ වහන්සේ ඔය කියන විදිහේ සීල සමාධි ගුණයක් සංවරකමක් හික්මීමක් ඔය මිනි මරුවට ඇති වෙන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ කියලා අහනවා. ඕකා කියලා පටන් ගන්නකොටම බුදුරයන් වහන්සේ කියන්නේ තව මොනවා හරි කියන්න කොසල් රජතුමා පැන්න කියන්න මොනවා හරි කියන්න හදනකොටම බුදුරයන් වහන්සේ අත දික් කළා කියනවා මෙන්න අඟුලිමාල කියලා පෙන්නනවා. මෙන්න අඟුලිමාල කියලා අත දික් කරලා පෙන්නනවා. ඒ කියන්නේ මේ බුදුරයන් වහන්සේට ළඟින්ම සිවුරු පොරවාගෙන ලැජ්ජාවෙන් ඇඹරි බිම බලාගෙන බොහොම හුරුබුහුටි තරුණ හාමුදුරු කෙනෙක් හිටියා. කොසල් රජතුමා ඇවිල්ලා තප්පලම් බැඳගෙන වාඩි වෙනකොටත් ඒ තරුණ හාමුදුරුව බුදුහාමුදුරන්ට එහා පැත්තෙන් හිටියා කරබාගෙන. නෝ කතා නෝසිනා. හරිද? එතකොට දැන් මෙන්න අඟුලිමාල කියලා ඕම් පෙන්නුවා. කාවද පෙන්වුවේ? අර ළඟ හිටපු හාමුදුරු කෙනෙක්. මෙන්න අඟුලිමාල කියලා. හරිද? ඒ කියන්නේ මේ කොසල් රජතුමා ඇවිල්ලා මේ කියන සියලු දේවල් කියනකම් කවුද ඔක සියල්ල අහගෙන ඉඳලා තියෙන්නේ? අඟුලිමාල අහන් හිටියා පැත්තක ඉඳගෙන. පැත්තක හිටගෙන. කොසල් රජතුමාගෙන් තව නපුරු වචන අරවා මේවා පිට වෙන්න කලින් බුදුහාමුදුරුවෝ ටක් ගාලා පෙන්නවා මෙන්න කොසල් රජතුමනි මෙන්න මේන් අඟුලිමාල කියලා පෙන්නුවා. පෙන්නුවා විතරයි මොකද උනේ? කොසල් රජතුමා හැක් ගෑවා. හැරුණ අනිත් පැත්ත. ඇයි දැන් කල්පනා කරේ එහෙමනේ. හොරාව අල්ලගත්තොත්
එහෙමයි. හොරාට පෙරදුනොත් දැන් මේ වෙනකොටත් කොසල් රජතුමා පෙරදිලානේ. ඇයි පෙරදුනේ? මේ ඉන්නේ අඟුලිමාල කියලා කොසල් රජතුමා අඳුරගත්තේ නෑ. සටනකදී ජයග්‍රහණය තීරණය වෙන්නේ පළවෙනියෙන්ම Taman සතුරව දකින්න එකනේ. යුද්ධයකදී සතුරා අපිව දකින්න කලින් අපි සතුරව දකින්නට ඕන. ඒකනේ සාමාන්‍යයෙන් ආමි තියරි එක. දන්නෝ දනිති. ඒ කියන්නේ සතුරා ක්‍රියාත්මක වෙන්න කලින් අපි ක්‍රියාත්මක වෙන්න නම් අපි සතුරව දකින්නට ඕන. එහෙම නැතුව සතුරා අපිව දැකලා ඒ පිපිරීම සිදු කරගන්නකම් හෝ වේවා එහෙම නැත්නම් වෙඩි තැබීමක් හෝ වේවා එතකොට අපි ප්‍රමාද වැඩි. පැහැදිලිද? එතකොට දැන් මෙතනත් උනේ කොසල් රජතුමා දැක්කේ නැහැනේ අඟුලිමාල වන්තිම් වෙනකම්. බුදුහාමුදුරුවෝ මෙන්න අඟුලිමාල කියලා අත දික් කළා පෙන්වුවාම තමයි කොසල් රජතුමා තුස්ලිම් බූතුනේ දෙවියනි අඟුලිමාල. නම ඇහුණ විතරයි හැරිලා දුවන්න හැවිද්දා. මොන හැරිලා දිවිල්ලද නැගිට ගන්නත් බෑ. බැලුවා හැරිලා. ආපු සේනාවක් නැහැ. සේනාවක් නැහැ. දැන් මෙච්චර මේ ස්වල්ප මොහොතකට කලින් පිරෙන්න විහාරස්ථාන භූමිය පිරෙන්න සේනාවක් හිටියා. අනේ පිරෙන්න සේනාවක් හිටියා මේ තප්පර ගානකට පෙර. මෙන්න අඟුලිමාල කියලා බුදුරයන් වහන්සේ අත දික් කළා පෙන්වුවා විතරයි. කොසල් රජතුමා හැක් ගාලා බය වෙලා අනිත් පැත්තට හැරුණා දුවන්න. මොන දිවිල්ලක්ද? සේනාවක් නැහැ. ආපු සේනාවක් නැහැ. සේනාව මොකද කරලා තියෙන්නේ? සේනාව අතුරුදහන්. සේනාව මොකද කරලා තියෙන්නේ? කොසල් රජතුමාව දාලා දුවලා. ඒ කියන්නේ සේනාවටත් ඇහුණා මෙන්න අඟුලිමාල කියලා බුදුරයන් වහන්සේ කියපු දේ සේනාවටත් ඇහුණා. සේනාව මොකද කරේ? සේනාව සියලු දේ අතහැරලා දිව්වා. පැහැදිලිනේ? නේ? ඔව්. හරිනේ. දසිනි කියන්නේ. අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න දසිනි. නැත්තම් වැරදීමක් නම් කියන්න අනේ කමක් නැහැ වැරදීමක් කියලා කියන්න අත එසුනේ වැරදීමකින් කියලා. නැත්තම් අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න අත එසවීමෙන් ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. ඔව්. ඕකේද? හරි. එතකොට දැන් සේනාව හිටියයි කියලා කොහොමද මේ කොසල් රජතුමාට තේරුනේ? දැන් මට මැවිලා පේනවා. අර සූරපප්පකේ වගේ. මෙහෙක් කළා හැරුණා විතරයි සේනාව නැහැ. නමුත් අර සේනාව දාලා ගිය මොනවද? පාවහන්. නේ? එතකොට බොරු දත්සෙට්. ඊට පස්සේ හෙල්ල නේද? එතකොට පලිහවල් දුනු ඊතල තැන් තැන්වල මෙහෙම විහාරයේ තියෙනවා. ඒ කියන්නේ ඒවත් දාලා දුවලා තියෙනවා. ඒවත් දාලා දුවලා තියෙන කඩු. ඔව්. ඒ වගේම මෙහෙමයි. අර සේනාව හිටි බවට තියෙන එකම සලකුණ තමයි අර කකුල් මට්ටමින් සිහින් දූවිල්ලක් තියෙනවා. ඒ කියන්නේ සේනාව හිටලා දුවගෙන ගිහිල්ලා මේ මොහොතින් නෑ. මෙහෙක් කරනකොට ඕක වෙලා තියෙන්නේ. දැන් ඒ මොකද හේතුව අර වැල්ලේ ඇනුණු විහාරයේ වැල්ලේ ඇනුණු හෙල්ලයක් මෙහෙම පල්ලෙහාට වැටුණා ඒ වෙලේ. ඔහොම කළා. පල්ලෙහාට වැටුණා. අර පලිහ ෂීල්ඩ් එක පලිහක් රැක් එලා ඔහොම නැවතුණා. නේ? ඒ කියන්නේ මේ මොහොතේ ඉඳලා තියෙනවා. නමුත් හොයාගන්න නෑ සේනාව. ඒ කියන්නේ මේ සේනාව ෆස්ට් ක්ලාස් සේනාවක්. ඇයි? කොසල් රජතුමා අර විදියට හිතුවනේ. සොරාට පෙරදුනොත් සියලු දේ දාලා දුවනවයි කියලා. අපරාධ කියන්න බෑ. කොසල් රජතුමා වගේම තමයි සේනාවත් හිතලා තියෙන්නේ. සේනාව මොකද්ද හිතන්නේ නැත්තේ? මේ මිනිහත් මේ මඤ්ඤම් කරන්නේ. හොරෙක් වල්ලන්න යනවයි කියලා මේ සවැත්නුවර ජේතවනාරාමයට ගියා. මොනවා වෙයිද දන්නේ නැහැ. මොකක් හරි ඉන්න එනි කේස් මොකද වෙන්නේ? මොකද්ද කරන්න ඕනේ? මෙයාව දාලා අපි දුවමුයි කියලා තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. නේ? නැත්නම් ඉතින් රජාවත් උස්සගෙන දුවන්න එපා නෑ. උස්සගෙන දුවන්න තමාරුයි බරයිනේ. ඉතින් මේ ඔව්. හරියට හරි. හරියට හරි දෙව්ජා. හරියට හරි. නේ හරි. එතකොට ඔව් ඔව් සේනාව අතුරුදහන් වුණේ මේ බුදුරජාණන් වහන්සේ මුකුත් කරලා නෙමෙයි. සේනාව ආතබූත නැතුව කඩාගෙන බිඳගෙන අර මෙහෙන් ඉන්න අන්සලාගේ මේ මොනවාද ආවාස ගෙවල් අස්සෙන් ලැබුම් කුටි අස්සෙන් භාවනා කුටි අස්සෙන් වහලවල් උඩින්
කාණු අස්සෙන් බෝක්කු අස්සෙන් වැහි පීලි අස්සෙන් දඩ පඩාගෙන දිව්වා පණ කඩාගෙන දඩ බඩංගාගෙන ඇඳන් උඩින් නේ පැහැදින්නේ කොහේ දුවන්නද බුදුහාමුදුරුවෝ මේ සේනාව අතුරුදහන් කළේ නෑ සියලු සේනාව එලෝ මෙලෝ නැතුව ආත භූත නැතුව තාප්ප උඩින් වැට කඩුළු උඩින් දැන් මැවිලා පේනවනේ හැම පැත්තෙම පැනලා ගිය හැටි නේ එලෝ මෙලෝ නැතුව දිව්වා සේනාව අවියාවිදත් දාලා දිව්වේ අවියාවිදත් දාලා දිව්වේ ඇයි අවියාවිද උස්සගෙන දුවන්නත් බෑනේ ජීවිතේ බේරගන්න හැමදේම දාලා දිව්වා සේනාව නේ සෙරෙප්පු කුඩ බොරු දත් සෙට් බුලත් පිටවල් ඒ සියල්ල අර පන්සල් භූමියේ තේරුණාද සේනාව දුවලා ඉවරයි ඒ කියන්නේ අපරාධ කියන්න බෑ දැන් කොසල්ලට්තුමා කල්පනා කරානේ තමන් පෙරදුනොත් එහෙම සියලු දේ අතහැර දාලා සේනාවත් අතහැර දාලා දුවනවයි කියලා සේනාවත් ඒ විදිහටම කල්පනා කරලා තිබුණා නේද කොසල්ලට්තුමාව නේද මේ මෝඩයකාව මේ අතහැර දාලා අපි දුවන්න ඕනේ අපේ ජීවිතේ බේරගන්න කියලා හරිද අති බුදුරයන් වහන්සේ එතන හිටපු බව ඇත්ත වැඩ හිටපු බව ඇත්ත නමුත් බුදුරයන් වහන්සේ වැඩ හිටියට බුදුරයන් වහන්සේ මෙන්න පෙන්වුවේ මෙන්න අඟුලිමාල කියලා ඒ නිසා සේනාවේ එලෝ මෙලෝ නැතුව දිව්වා මොකද හේතුව අඟුලිමාල කියන නමට පවා මේ මිනිසුන් බයයි එහෙම දෙයක් තියෙනවා දැන් කොසල්ලට්තුමාටත් බය හිතුණානේ හීන් දාඩිය දාලා වෙවුලලා සලිත වෙලා මල මුත්‍ර පිට වුණාද මන් දන්නේ නැහැ පැහැදිලිද එච්චරට බයයි පැහැදිලිද එතකොට මේ මොකද උනේ කියලා බලමු මෙන්න තියෙනවා එකල බුදුහු ඉතින් මහරජ තෝ අඟුල් මල්හු කෙහෙ බහා නේ එකල බුදුහු කියලා කියන්නේ එවිට බුදුරජාණන් වහන්සේ ඉදින් මහරජ කියලා කියන්නේ ඉතින් මහරජතුමනි තෝ අඟුල් මල්හු කියලා කියන්නේ ඔබ අඟුලිමාලයා කෙහෙ බහා කියලා කියන්නේ හිසකෙස් මුඩු කරලා ඒ කියන්නේ කෙහෙ බහා හිසකෙස් කපලා නේ කෙහෙ බහා කියන්නේ ඒකයි හිසකෙස් කපා සිවුරු හැඳ පෙරවැ සිවුරු ඇඳගෙන පොරවාගෙන සිවුරු හැඳ පෙරවැ කියන්නේ ඒකයි සිවුරු ඇඳගෙන පොරවාගෙන පැවිදිව කියලා කියන්නේ පැවිදි වෙලා පැවිදිව හරිද ලියා ගන්න තේරුම් ඉදින් මහරජ කියලා කියන්නේ ඉතින් මහරජ ඔබතුමා අඟුලිමාලයා හිසකෙස් රැවුල් ආදිය කපලා සිවුරු ඇඳගෙන පොරවාගෙන පැවිදි වෙලා පණිවා ඈ පව් කැමින් විරතව ඒ කියන්නේ ප්‍රාණඝාතය පණිවා කියන්නේ ඒකයි ප්‍රාණඝාතය ආදී වූ ඒ කියන්නේ පරපණ නැසීම ආදී වූ පව් කැමින් විරතව පාප කර්මයන්ගෙන් ඉවත් වෙලා පව් කැමින් විරතව එක් වේලේ වළඳා දවසකට එක් වේලක් පමණක් වළඳමින් දවසකට එක් ආහාර වේලක් පමණක් වළඳමින් බඹසර වස් රැක බ්‍රහ්මචර්යාව රකිමින් බඹසර වස් රැක කියන්නේ ඒකයි බ්‍රහ්මචර්යාව බ්‍රහ්ම නේ ලියලා පෙන්නන්නම් හරිද බ්‍රහ්මචර්යාව හරිද බ්‍රහ්මචර්යාව බඹසර වැස් රැක කියන්නේ ඒකයි බ්‍රහ්මචර්යාව බ්‍රහ්මචර්යාව බඹසර වස් කියන්නේ ඒකයි බ්‍රහ්මචර්යාව ඒ කියන්නේ කාන්තාවන් ඇසුරු නොකර කාන්තාවන් සමග සම්බන්ධතා පවත්වා ගන්නේ නැතිව කාන්තාවන් ඇසුරු නොකොට දන්නවනේ මොකද්ද මම අදහස් කරේ කියලා එතකොට මේ පව් කැමින් කියලා කියන්නේ පාප කර්මයන්ගෙන් පව් කැමින් කියලා කියන්නේ පාප කර්මයන්ගෙන් ප්‍රාණඝාතය ආදී වූ පාප කර්මයන්ගෙන් පව් කැමින් කියන්නේ ඒකයි ප්‍රාණඝාතය ආදී වූ පාප කර්මයන්ගෙන් අරනේ ඉවත් වෙලා හරිද ප්‍රාණඝාතය ආදී වූ පාප කර්මයන්ගෙන් ඉවත් වෙලා හරිද විරතව කියන්නේ ඒකයි ඉවත් වෙලා නේ ප්‍රාණඝාතය ආදී වූ ඈ කියලා කියන්නේ ආදී වූ ප්‍රාණඝාතය ආදී වූ පාප කර්මයන්ගෙන් ඉවත් වෙලා එක් වේලේ වළඳා කියලා කියන්නේ දවසකට එක ආහාර වේලක් පමණක් වළඳමින් දිවා ආහාර වේල දාණය විතරයි ගන්න. උදේට කැඳ රාත්‍රියට මුකුත් ආහාරයක් නැහැ. ඒතර එක් වේලේ වළඳා දවසකට එක වේලක් පමණක් වළඳමින් බඹසර වස් රැක බ්‍රහ්මචර්යාව රකිමින් මේ බ්‍රහ්මචර්යාව නැමැති ඒ ශීලය රකිමින් يعني කාන්තාවන් ඇසුරු කරන්නේ නැතිව සිල්වත්ව කියලා කියන්නේ
සීලවන්තව සිල්වත් බවින් යුතුව කලන දහම් පුරා. කලන දහම් කියලා කියන්නේ කල්යාණ ධර්මය. කලන දහම් කල්යාණ ධර්මය. කලන දහම් කල්යාණ ධර්මය. මේවා ලියා ගන්න කල්යාණ ධර්මය. මොකද්ද මේ කල්යාණ ධර්මය? කල්යාණ ධර්මය තමයි කලන දහම් කල්යාණ ධර්මය තමයි මොනවද? කරුණා මෛත්‍රිය. කරුණා මෛත්‍රිය. කරුණාව සහ මෛත්‍රිය. හරිද? කල්යාණ ධර්මය කියන්නේ ඒකයි කරුණාව සහ මෛත්‍රිය. හරිද? කරුණාව සහ මෛත්‍රිය. කල්යාණ ධර්මය කියන්නේ ඒකයි. කරුණාව සහ මෛත්‍රිය. කල්යාණ ධර්මය. කරුණාව සහ මෛත්‍රිය. හරිද? කල්යාණ ධර්මය කියලා කියන්නේ කරුණාව සහ මෛත්‍රිය. එතකොට බලන්න කලන දහම් පුරා වසන්නාහු දිටිහිනම් වාසය කරනවා දැක්කොත්. වසන්නාහු දිටිහිනම් කියන්නේ ඒකයි වාසය කරනවා දැක්කොත්. හරිද? උහුට කුමක් කෙරෙහි වදාළහ? ඔහුට මොනවද කරන්න කියලා ඇහුවා. නේ? ඔහුට මොනවද කරන්න කියලා ඇහුවා. නේ? පැහැදිලි ඔහුට මොනවද කරන්න කියලා ඇහුවා. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් මහාන වෙලා හිටියොත් අඟුලිමාලට මොකද කරන්න කියලා ඇහුවා. නේ? හරිනේ. උහුට කුමක් කෙරෙහි? උහුට කුමක් කෙරෙහි කියලා කියන්නේ ඔහුට මොකද කරන්න කියලා ඇහුවා. වහන්සේ ඇප්පුන් වදම්ම බලන්න කෙටි වැකි. කෙටි වැකි භාවිතය. වහන්සේ ඇප්පුන් වදම්ම ස්වාමිනී අපි ඔහුට වඳිනවා. මේ වහන්සේ ඇප්පුන් වදම්ම ස්වාමිනී අපි ඔහුට වඳිනවා. දුටු කල හුනස්නෙන් නැගෙම්ම. මේ දුටු කල හුනස්නෙන් නැගෙම්ම දැක්කහම වාඩි වෙලා ඉන්න තැනින් නැගිටිනවා. හරිද? දුටු කල හුනස්නෙන් නැගෙම්ම. වහන්සේ ඇප්පුන් වදම්ම ස්වාමිනී අපි ඔහුට වඳිනවා. මේ ඒ වගේම දැක්කහම වාඩි වෙලා ඉන්න පුටුවෙන් නැගිටිනවා. හිඳුනා අසුන් දෙම්ම. වාඩි වෙන්නට ආසන පිරිනමනවා. ආසන පනවනවා. වාඩි වෙන්නට ආසනයක් ලබා දෙනවා. සතර පසයෙන් උපස්ථාන කෙරෙම්ම. සිව් පසයෙන් උපස්ථාන කරනවා. සතර පසයෙන් උපස්ථාන කෙරෙම්ම. සිව් පසයෙන් උපස්ථාන කරනවා කියලා කිව්වා. මේ මොකද්ද මේ සතර පසය? සතර පසේ වනාහි කුමක්ද? අපි පැහැදිලි කරගමු සතර පසය කියන්නේ මොකද්ද කියන එක. පැහැදිලිද? මොකද්ද මේ සතර පසය කියන එක? අනේ සතර පසය. සතර ප්‍රත්‍ය කියලා කියනවා. නේ සිව්පසය එහෙම නැත්නම් සතර ප්‍රත්‍ය. ඔව්. සිව්පසය එහෙම නැත්නම් අපි කියනවා සතර ප්‍රත්‍ය කියලා. සතර ප්‍රත්‍ය එහෙම නැත්නම් සිව්පසය සතර ප්‍රත්‍ය මොනවද මේවා? ඒ තමයි ඔව්. ඒ තමයි පිණ්ඩපාත චීවර ගිලන්පස ගිලානපච්ච කියලාත් කියනවා. ගිලන්පස සේනාසන. දැන් මේ කිව්වට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහනේ. හතර පැත්ත කියලා කියන්නේ සතර ප්‍රත්‍ය එහෙම නැත්නම් සිව්පසය. සිව්පසය කියලා කියන්නේ සතර ප්‍රත්‍යයන් එහෙම නැත්නම් මේ සතර ප්‍රත්‍ය එහෙම නැත්නම් සිව්පසය පිණ්ඩපාත චීවර ගිලන්පස සේනාසන. දැන් මේ කිව්වට තේරෙන්නේ නැහනේ. දැන් භික්ෂුන් වහන්සේ නමක් කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයට අයිති වස්තුවක්. එතකොට ඒ සම්බුද්ධ ශාසනයට අයිති ඒ භික්ෂුන් වහන්සේලාව රැක ගැනීම බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ වගකීමක්. හරිද? ඔව් ශබ්ද රසයට ගන්නත් පුළුවන්. ඒ වගේම මේ කෙටි වැකි භාවිතයටත් ගන්න පුළුවන් ඒක. ඇප්පුන් වදම්ම දුටු කල හුනස්නෙන් නැගෙම්ම හිඳුනා ආසුන් දෙම්ම ඒ සියල්ල මේ කෙටි වැකි භාවිතය නේ. එතකොට දැන් භික්ෂුන් වහන්සේ නමක් කියලා කියන්නේ ශාසනයට අයිති කෙනෙක්. සසුන් ගත කරනවා කියන්නේ ඒකනේ. පැවිදි කරනකොට කියනවා සසුන් ගත කරනවා.
එතකොට මේ ශාසනයේ සිටින භික්ෂුන් වහන්සේලාව රැකබලා ගැනීම, පෝෂණය කිරීම, අවශ්‍ය කරන සතර ප්‍රත්‍ය ලබා දීම පින්වත් බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ වගකීමක්. හරිද? එතකොට ඔව් අර අපේ සඳමිනී දාලා තිනවා උත්තරේ හරියට හරි. තේනවද? ඒත් හරි. තේනවද? එතකොට කියන්න ගියේ මෙන්න මේ දැන් භික්ෂුන් වහන්සේ නමක් විතරක් නෙමෙයි ඕනම මිනිස්සෙකුට අවශ්‍ය කරන අත්‍යවශ්‍යම දේවල් හතරක් තියෙනවානේ. එකක් තමයි ආහාර. ආහාර. ඊළඟ එක තමයි ඇඳුම්, වස්ත්‍ර. එහෙම නැත්නම් ඇඳුම්, වස්ත්‍ර. ඊළඟ එක තමයි බෙහෙත්. ඊළඟ එක තමයි නිවාස. නැත්නම් වාසස්ථාන. ගිහියන් හැටියට ගත්තොත් එහෙම නැත්නම් මිනිස්යන් හැටියට ගත්තොත් අපට අවශ්‍ය වෙන තේරෙනවද? මූලික අවශ්‍යතා හතරක් තියෙනවානේ. නේ? ආහාර, වස්ත්‍ර, බෙහෙත්, නිවාස. එතකොට මෙන්න මේ කියන හතර තමයි භික්ෂුන් වහන්සේලාටත් අත්‍යවශ්‍ය දේ රැකෙන්නට. එතකොට ආහාර කිව්වම භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ආහාර කියලා අදහස් කරන්නේ පිණ්ඩපාත. ඒ කියන්නේ ගෙවල් අනුපිළිවෙලට ආහාර හිඟමනේ ගිහිල්ලා එමෙ නැත්නම් ආහාර අනිත් අයගෙන් ඉල්ලලා වැළඳීම පිණ්ඩපාතය. චීවර දැන් වස්ත්‍ර කිව්වහම ටී-ෂර්ට් එකයි ඩෙනිමයි නෙමෙයි. භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් වස්ත්‍ර කියලා කිව්වහම චීවර. මේ චීවර. බෙහෙත් ගිලන්පස කියලායි හඳුන්වන්නේ. නේ? පස්පංගුව පැකට්, සමහන් පැකට් ඒ වගේ දේවල් ඇරුණුකොට තව අනිකුත් සියලු බෙහෙත් වර්ග, ඖෂධීය කොළ කැඳ වර්ග මේ සියල්ල ගිලන්පස. සේනාසන කියලා කියන්නේ දැන් අපි අපේ හැටියට ගත්තොත් අපට එය නිවාස. නමුත් භික්ෂුන් වහන්සේලා හැටියට ගත්තොත් ඒක ආරාම සේනාසන එහෙම නැත්නම් පන්සල් කියලා අදහස් කරන්නේ විහාරස්ථාන. එතකොට භික්ෂුන් වහන්සේ නමකට අවශ්‍ය කරන සතර පසේ තමයි පිණ්ඩපාත, චීවර, ගිලන්පස, සේනාසන. නැත්නම් චීවර, පිණ්ඩපාත, ගිලන්පස, සේනාසන ඒ අනුපිළිවෙල අවශ්‍ය නෑ ඔබට. නමුත් මෙන්න මේ දේ. දැන් ඔබ විභාගයට ලියන්න එපා සතර ප්‍රත්‍ය කිව්වම ආහාර, වස්ත්‍ර, බෙහෙත්, නිවාස කියලා. නමුත් මෙන්න මේ ආහාර කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් පිණ්ඩපාත. වස්ත්‍ර කියලා කියන්නේ චීවර, බෙහෙත් කියලා කියන්නේ ගිලන්පස, නිවාස කියලා කියන්නේ සේනාසන. සතර ප්‍රත්‍ය විදිහට ඔබ ලියන්නට ඕනේ මෙන්න මේ පිණ්ඩපාත, චීවර, තේරෙනවද? පිණ්ඩපාත, චීවර, ගිලන්පස, සේනාසන. ඔන්න ඔය කියන ටික. පැහැදිලිද? ඕක තමයි සතර ප්‍රත්‍ය විදිහට ඔබ ලියන්නට ඕන. හරිද? හොඳයි. අපි නැවතෙමුකෝ පාඩමට. දැන් අනේ ඉතින් අර කොසල් රජතුමා ඇඟපත විශාල වුණාට හදවත අහිංසකයි මලක් වගේ. ඒ නිසා කොසල් රජතුමා කියනවා ස්වාමිනී ඔබ වහන්සේ ඔය කියන විදිහට මහාන වෙලා හිටියොත් එහෙම සතර ප්‍රත්‍යයෙන් සතර පසෙන් උපස්ථාන කරන්නම් කියලා කියනවා. යයි කීය. කියා තබා කියලා කියන්නේ එහෙම කියා තබා කියන්නේ ඒකයි. එහෙම කියලා මෙන්න මෙහෙම හිතුවා. බුදුහු ඔහුගේ උපනිශ්‍රය බලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හරිද බුදුරජාණන් වහන්සේ උහුගේ කියලා කියන්නේ කාගේද? මේ අඟුලිමාලගේ. නේ? එතන දැන් මෙහෙම හිතන්නේ කවුද? මෙහෙම හිතන්නේ කොසල් රජතුමා. කොසල් රජතුමා හිතනවා බුදුරජාණන් වහන්සේ හරිද බුදුරජාණන් වහන්සේ මේ අඟුලිමාලගේ උපනිශ්‍රය. මොකද්ද උපනිශ්‍රය කියලා කියන්නේ? උපනිශ්‍රය බලා කියලා කියන්නේ මාර්ගඵල අවබෝධ කර ගැනීමට ලැබී ඇති වාසනා ගුණය. මේ හේතු වාසනාව. උපනිශ්‍රය කියන්නේ ඒකයි. මේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ මහ බුදුරජාණන් වහන්සේ යටතේ මහාන වෙලා තේරෙනවද බුදුරජාණන් වහන්සේගෙන්ම මේ යටතේ තේරෙනවද බුදුරජාණන් වහන්සේ යටතේ මාර්ගඵල ලබා ගැනීමට වාසනාවක් තියෙනවා නම් අන්න ඒක කියනවා උපනිශ්‍රය කියලා. ඒ කියන්නේ මාර්ගඵල අවබෝධ කරගෙන මාර්ගඵල ලබාගෙන නිවන් අවබෝධ කර ගැනීමට තියෙන වාසනා ගුණය බලලා ඒ කියන්නේ මේ කොසල් රජතුමා හිතනවා බුදුරජාණන් වහන්සේ අඟුලිමාලගේ පවතින උපනිශ්‍රය බලලා. ඒ කියන්නේ උපනිශ්‍රය කියලා කියන්නේ අඟුලිමාල කොච්චර පව් කරත් පෙර කරන ලද කුසල කර්මත් එක්ක මේක මේ පව් පින් පරිසන්දීමක් නේ මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා අඟුලිමාල මේ ආත්මේ පාප කර්ම කළත්
පෙර ආත්මවල කරපු කුසල කර්ම නිසා බුදුරජාණන් වහන්සේ යටතේ මහාන වෙලා බණ අහලා බුදුරජාණන් වහන්සේ යටතේ මාර්ගඵල ලබාගෙන නිවන් දකින්නට අවස්ථාවක් තියෙන බව දැනගෙන උපනිශ්‍රේ බලා කියන්නේ ඒක. එහෙම දැනගෙන ඔහු ඇර පැවිදි කළාහු වූහු නම් යහයයි සිතා. ඒ කියන්නේ ඔහුව අරගෙන පැවිදි කරලා නම් හොඳයි කියලා හිතුවා. ඒ කියන්නේ නෙවෙන්නම් වාලේ කොසල් රජතුමාට හිතුණා එකත් එකටම නේද එක්කෝ බුදුහාමුදුරුවෝ මේ අඟුලිමාලයාට පැවිදි වෙලා මාර්ගඵල අවබෝධ කරගෙන නිවන් අවබෝධ කර ගැනීමට තියෙන වාසනා ගුණය බලලා හේතු වාසනා ගුණය බලලා අඟුලිමාලව අරගෙන ඇවිල්ලා පැවිදි කරවාගෙන නම් හොඳයි කියලා හිතලා බුදුන් පිරික්සනු සඳහා ඒ කියන්නේ බුදුරයන් වහන්සේගෙන් එය විමසා දැන ගැනීම සඳහා බුදුරයන් වහන්සේගෙන් එය විමසා දැන ගැනීම සඳහා පිරික්සනු සඳහා කියන්නේ ඒකයි. බුදුරයන් වහන්සේගෙන් දෙනද බුදුරයන් වහන්සේගෙන් එය දෙනද බුදුරයන් වහන්සේගෙන් එය නේද විමසා දැන ගැනීමට නේ ඕනේ කියලා හිතලා නේද? හරිද? බුදුරජාණන් වහන්සේගෙන් මේක පරීක්ෂා කරලා අහලා මොනේකටත් අහන එක හොඳයි කියලා මේ පිරික්සනු සඳහා වහන්සේ දුසිල් පවිට්ටට මෙබඳු සීල සංයමයේ කොහි වෙදයි කී. මේ නෙවෙන්නම් වාලේ කියනවා වහන්සේ දුසිල් පවිට්ටට ස්වාමිනී එම දුස්සීල පාපිෂ්ඨයාහට නේ එම දුස්සීල පාපිෂ්ඨයාහට දුස්සීල කියලා කියන්නේ කිසිදු සිල්වන්තකමක් නැති මේ අමුවේ මිනීමරුවෙකුට කොහොමද සීලවන්තකමක් ඇති වෙන්නේ? සීල සමාධි ගුණයක් ඇති වෙන්නේ. ඔබ වහන්සේ ඔය කියන විදිහට කල්යාණ ධර්මයේ පුරමින් දවසට එක් වේලක් වළඳමින් ওই විදිහට හැසිරෙමින් ඔබ ඉන්න පුළුවන්ද? ඒ නිසා මේක මොන එකටත් බුදුහාමුදුරන්ගෙන් අහලා දැනගන්න එක හොඳයි කියලා පොසොල්ලතුමා මෙන්න මෙහෙම ඇහුවා නේද? ස්වාමිනී ඒ දුස්සීල පාපිෂ්ඨයාහට නේ මේ දුස්සීල පෞකාරයාහට මෙබඳු සීල සංයමයක් කොහි වේද? මේ වගේ සීල සමාධි ගුණයක් කොහෙන්ද ඇති වෙන්නේ? නේ මේ දුස්සීල පෞකාරයාහට මේ ආකාරයේ වූ සීල සමාධි ගුණයක් සීල සංයමයක් කොහෙන්ද ලැබෙන්නේ කියලා ඇහුවා. නේ එසමාහි අඟුල්මල් මහතෙරහු බුදුනට නුදුරු තන්නි වැඩ වුණාහ. ඔය හරියටම ඔන්න ඔය කියන මොහොතේ එසමාහි කියන්නේ එකයි. ඔය කියන මොහොතේ ඔය කියන අවස්ථාවේ අඟුලිමාල මහතෙරුන් කියන්නේ ඒකයි. අඟුලිමාල මහතෙරුන් දුස්සීල කියලා කියන්නේ සිල්වන්තකමක් නොමැති. කිසිදු සීලවන්තකමක් නොමැති. සීලයක් නොමැති. හික්මීමක් සංවරකමක් නොමැති. දුස්සීල කියන්නේ ඒකයි. එනද දුස්සීල කියලා කියන්නේ කිසිදු සිල්වන්තකමක් නැති. නේ සීලවන්තකමක් නැති. නේ සීලවන්තකමක් නැති හික්මීමක් ශික්ෂණයක් නොමැති. නේ පවිට් කියලා කියන්නේ පව්කාරයාට පාපිෂ්ඨයාට. පවිට් කියලා කියන්නේ පාපිෂ්ඨයාට පව්කාරයාට. හරිනේ පවිට් කියලා කියන්නේ පව්කාරයාට පාපිෂ්ඨයාට. මේ බඳු සීල සංයමයක් කියලා කියන්නේ මේ වගේ සීලවන්තකමක් සංවරකමක් කොහෙන්ද කියලා ඇහුවා. එසමාහි අඟුල්මල් මහතෙරහු බුදුනට නුදුරු තන්හි වැඩ වුණාහ. ඒ මොහොතේදී අඟුලිමාල මහතෙරුන් බුදුන්ට නුදුරු තන්හි ඒ කියන්නේ බුදුරජාන් වහන්සේට සමීපව නුදුරු තැනක වැඩ සිටියා. බුදුහු දකුණත නගා මහරජ මේ අඟුල්මලයි වදාළහ. මේ බුදුරජාන් වහන්සේ දකුණු අත දික් කරලා මෙන්න පෙන්නනවා නේද? මහරජ මෙන්න අඟුලිමාල කියලා. නේ මහරජ මෙන්න අඟුලිමාල කියලා පෙන්නනවා. පෙන්නවා විතරයි අර කොසල් රජතුමාට උන් හිටි තැන් අමතක වෙන්නේ. ඇයි දැන් මෙච්චර මේ කියන්නේ මෙහෙම මේ ඔය කියන දුස්සීල පෞකාරයට බෙමඳු සීල සංයමයක් කොහෙන්ද ලැබෙන්නේ කියලාත් ඇහුවා. ඒ කියද්දිත් ඒ කියන අදාළ පුද්ගලයා මේ අහගෙනත් ඉඳලා තිනවනේ. අනිත් එක මේ මෙන්න બોලේ නේද? හිතන්න කොයිතරම් කොසල් රජතුමාට බයක් ඇති වුණා. අනිත් එක වස ලැජ්ජාවක් ඇති වුණා. නේ පැහැදින්නේ? හරිද? මොකද්ද මට තේරුන්නේ නැහැ. කියන්න පොඩ්ඩක්. ටිෂෝන්. ඔව්. සර් මේ සීල සංගමය කියන සීල සංයමය. ඒකයි නුදුරු කියන එක. නුදුරු කන්හි. සීල සංයමයක් කියලා කියන්නේ දැන් සංයමය කියන්නේ මොකද්ද? හික්මීමක්නේ. ශික්ෂණයක්නේ සංයමය. සංයමයක් ඇතුව වැඩ කරන්න කියලා කියන්නේ සංයමයක් ඇතුව කටයුතු කරන්න කියලා අපි ගොඩක් වෙලාවට කියන්නේ සංගමයක් නෙමෙයි සංයමයක්. සංයමයක් කියලා කියන්නේ හික්මීමක්. ඒතර සීල සංයමයක් කියලා කියන්නේ සිල්වන්තකමක්, හික්මීමක්. සීල සංයමයක් කියන්නේ ඒකයි. සිල්වන්තකමක්, හික්මීමක් කොහෙන්ද ලැබෙන්නේ කියලා ඇහුවා. හරිනේ ඊට පස්සේ නුදුරු කියලා කියන්නේ සමීප.
දුරු නුදුරු. නුදුරු කියලා කියන්නේ සමීප. සමීප තැනක වැඩ සිටියා. නේ? එතකොට බුදුරජාන් වහන්සේ දකුණු අත දික් කළා මහරජා මෙන්න අඟුලිමාල කියලා කිව්වා. නේ?